ආයිබෝන් දරුවනේ අපි මේ වෙද්දි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ තුන්වෙනි පාඩම සම්බන්ධයෙන්. ඒ තමා තුන්වෙනි පාඩම මොකද්ද? පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩම ගැන තමා අපි මේ වෙද්දි සාකච්ඡා කරමින් ඉන්නේ. හරි. එතකොට දැන් අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත මොනව ගැනද? පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා වෘත්තය කියන හැඩතලය සහ ඒකේ තියෙන ලක්ෂණ සම්බන්ධයෙන්. හරි. ඊළඟට දෙවෙනි පාඩමේ ටිකක් දීර්ඝ පාඩමක්. දෙවෙනි පාඩමේ අපි ඉගෙන ගත්තා කරුණු ගොඩක් නේද? ඒකේ නම මොකද්ද? ස්ථානීය අගය. එතකොට ස්ථානීය අගය යටතේ අපි ඉගෙන ගත්තා ස්ථාන ගැන ඉගෙන ගත්තා. ඊළඟට ස්ථානීය අගයන් ගැන ඉගෙන ගත්තා. නිරූපිත අගය ගැන ඉගෙන ගත්තා. ඊළඟට සංඛ්‍යා කලාප ගැන ඉගෙන ගත්තා. අවසාන වශයෙන් සංඛ්‍යා නාමය ලිවීම ගැන ඉගෙන ගත්තා. හරිද? එතකොට මිලියන බිලියන සංඛ්‍යා පවා දැන් ඔන්න කියවන්නත් පුළුවන් ලියන්නත් පුළුවන්. දැන් අපි ඉන්නේ තුන්වෙනි පාඩමේ. මොනවා ගැන සාකච්ඡා කරමින්ද අපි ඉන්නේ? අපි ඉන්නේ දැන් ගණිත කර්ම ගැන ඉගෙන ගනිමින්. හරි. එතකොට මේ පාඩමේ පළවෙනි කොටස යටතේ මම ඕගොල්ලන්ට මුල් කොටස් ටික ඉගෙනුවානේ. ඒකෙදි මම කිව්වා ඕගොල්ලන්ට මතක ඇති දරුවනේ අපිට ඉගෙන ගන්න තියෙනවා මූලික ගණිත කර්ම කීයක්ද? 4ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. මූලික ගණිත කර්ම 4ක්. එතකොට මූලික ගණිත කර්ම 4 තමයි මොකද්ද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. එතකොට දැන් මේ පාඩමේ පළවෙනි කොටස යටතේ අපි සාකච්ඡා කළා, අපි ඉගෙන ගත්තා එකතු කිරීම ගැන කරුණු ටික. එකතු කිරීමක් කරන්නේ කොහොමද? එතෙන්දි මොනවද අපි පිළිපදින්න ඕන කරුණු? ඔය ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට ඔයගලට මතක ඇති අපි දෙවනුව කතා කළා අඩු කිරීම සම්බන්ධයෙන්. එතකොට අඩු කිරීමක් කරන්නේ කොහොමද? ඊළඟට අඩු කිරීමකදී මොන වගේ දේවල්ද අපි පිළිපැදිය යුතු කරුණු කියලා අපි එතෙන්දි සාකච්ඡා කරා. ඊළඟට අපි ආව තුන්වෙනි මාතෘකාවට. තුන්වෙනි මාතෘකාව තමයි මොකද්ද? පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. එතකොට දරුවනේ පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම කියන කොටසේ අපි කරුණු දෙකක් ගැන ලියාගත්තා. කරුණු දෙකක්. බලන්න සටහන. අපි කරුණු දෙකක් ගැන ලියාගෙන තියෙනවා. එතකොට ගුණ කිරීමක් සාමාන්‍යයෙන් ආරම්භ කරන්නේ එක ස්ථානයේ ඉලක්කම ගුණ කරලා. හරිද? දැන් අපි ගුණ කිරීමක් පටන් ගන්න අග ඉලක්කම ගුණ කරලා ඉස්සෙල්ලාම නේද? මුලින් ඉඳන් පටන් ගන්න නැහැනේ. එතකොට අග ඉලක්කමෙන් තමයි ගුණ කිරීමක් ආරම්භ කරන්නේ. අග ඉලක්කම කියලා අපි කියන්නේ හරියටම කියනවා මොකද්ද? එක ස්ථානයේ ඉලක්කමෙන් තමයි ගුණ කිරීම ආරම්භ කරන්නේ. එතකොට එක ස්ථානයේ ඉලක්කමෙන් ගුණ කිරීම ආරම්භ කරලා එතන ඉඳන් ඉදිරියට එක එක ඉලක්කම ගුණ කරගෙන එනවා. එහෙම එද්දිත් පොඩි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මොකද්ද? යම්කිසි ඉලක්කමක් අපි ගුණ කළාම අපිට පිළිතුරක් ලැබෙනවා. ඒ පිළිතුරේ ඉලක්කම් දෙකක් තියෙනවා. අන්න එතකොට මොකද කරන්නේ? අපි ඒ ගැන සාකච්ඡා කළා එදා. ඒ වගේ ඉලක්කම් දෙකක් තියෙන පිළිතුරක් ලැබුණොත් මොකද කරන්නේ? දැන් අපිට පිළිතුර ලියද්දි එක ස්ථානයක ලියන්න පුළුවන් එක ඉලක්කමයිනේ නේද? දැන් මේ බලන්න උදාහරණයක් විදිහට දැන් ඕගොල්ලෝ 36 මේ ගුණ කරනවා 4ෙන්. එතකොට කෙලින්ම 4 වරක් 6 එනවනේ 24ක් නේද? එතකොට 24ම ලියන්න බෑනේ. ඇයි? එක තැනක එක ස්ථානයක ලියන්න පුළුවන් එක ඉලක්කමයි. ඔන්න ඔය වගේ අවස්ථාවකදී මොකද කරනවා කිව්වේ? ඒ ලැබෙන පිළිතුරේ අග ඉලක්කම. ඒ කියන්නේ එයාගේ එක ස්ථානයේ ඉලක්කම අපි මෙතන මේ ස්ථානයේ ලියලා ඉතිරි අගය ඊළඟ ස්ථානයට දෙනවා එයාගේ පිළිතුරට එකතු කරගන්න කියලා නේ. එතකොට මෙතන 24යි 4 යෙදුවා 24 යාගේ ඉලක්කම දෙකක් ඉතුරුයි කියලා ලියනවා. එතකොට මේ දෙකේ ඉලක්කම මෙයාගෙන් ලැබෙන පිළිතුරට මොකද වෙන්නේ? එකතු වෙනවා. ඒතර 4 වරක් 3 12යි 12ට දෙකක් එකතු වුනහම 14යි 4 යෙදුවා එකක් ඉතුරුයි. දැන් ගුණ කිරීමක් නැහැනේ. එහෙනම් මෙතෙන්ට තමයි එක ඉලක්කම එන්නේ. හරි. ඔන්න ඔය වගේ අපි කතා කරන්නේ ගුණ කිරීම ගැන. හැබැයි දැන් ගුණ කිරීමේ කරුණු ටික තාම ඉවර නැහැ. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවනේ. එකතු කිරීම සහ අඩු කිරීම වගේ නෙමෙයි නේද? ගුණ කිරීම කියන කෙනා. ගුණ කිරීමේ දැන් සාමාන්‍යයෙන් අපේ කට්ටියට ගුණ කිරීම ටිකක් අමාරුයි. අමාරු වෙන්න හේතුව ඇයි? ප්‍රධාන හේතුව තමයි චක්කරේ අමතකයි. හරිද? මම ඔයගොල්ලන්ට කලිනුත් මතක් කරන්න ඇති දරුවනේ මේ චක්කර ටික නම් අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. ඒකයි මේ තුන්වෙනි පාඩම ගණිත කර්ම කියලා දාලා තියෙන්නේ. හරිද? මොකද චක්කරේ බැරුව ගියොත් මොකද වෙන්නේ? අපිට
ගුණ කිරීමත් බැරුව යනවා, තව බෙදීමත් බැරුව යනවා. හරිද? ඔන්න ඔය නිසා අනිවාර්යෙන් චක්‍ර ටික හැමෝම පාඩම් කරගන්න ඕනේ. හරි. දැන් අපි බලමු අද අපි මොනවද අලුතෙන් ඉගෙන ගන්න හදන්නේ කියලා. හරි. දැන් අද දවසේ මම ඕගොල්ලොත් එක්ක මුලින්ම සාකච්ඡා කරන්නේ මේ ගුණ කිරීමටම අදාළ වෙන තවත් කරුණු දෙකක් ගැන. ඒකේ පළවෙනි කාරණේ ඉස්සෙල්ලාම මම කියලා ඉන්නවා. මෙන්න මෙහෙමයි. දැන් අපි ගුණ කිරීම ගැන කරුණු ටිකක් ඉගෙන ගත්තානේ. එතෙන්දී දරුවනේ අපි ගුණ කලේ ගොඩක් අවස්ථාවල එක ඉලක්කමක් සහිත සංඛ්‍යාවකින් නේද? අපි 4ෙන් ගුණ කළා. 4 කියන්නේ එක ඉලක්කමයි. අපි 6ෙන් ගුණ කළා. 6 කියන්නේත් එක ඉලක්කමයි. අපි 8ෙන් ගුණ කළා. 2ෙන් ගුණ කළා. 3ෙන් ගුණ කළා. 5ෙන් ගුණ කළා. මේ හැමෝටම එක ඉලක්කමයිනේ තියෙන්නේ. එතකොට දැන් අපිට ගණන් හදද්දි හැම තිස්සෙම ඔය වගේ ඔය පොඩි ඉලක්කමකින් විතරක්ම ගුණ කරන්න එයිද? එහෙම එයි අර 3 4 වගේ පන්ති වලදී නම්. හැබැයි දැන් අපි ඉන්නේ 6 දිනේ. අපිට දරුවනේ පෙළක් අවස්ථාවල ඉලක්කම් 2ක් තියෙන සංඛ්‍යාවලින් ගුණ කරන්න වෙනවා. සමහර විට ඉලක්කම් 3ක් තියෙන සංඛ්‍යාවලින් ගුණ කරන්න එන්නත් පුළුවන්. අන්න දැන් අපි ඉගෙන ගන්න හදන්නේ ඉලක්කම් එකකට වඩා වැඩිපුර තිබුණොත් අන්න ඒ වගේ සංඛ්‍යාවකින් කොහොමද ගුණ කරන්නේ කියලා. හරිද? දැන් එක ඉලක්කමකින් ගුණ කරද්දී නම් ප්‍රශ්නයක් නැහැ. අපිට චක්‍රයේ තියෙනවනේ. දැන් මම ඕගොල්ලන්ට දුන්නොත් 5න් ගුණ කරන්න ගාණක් ඕගොල්ලන්ට 5 වරක් චක්‍රයේ තියෙනවා නම් 5 වරක් චක්‍රයේ පාඩම් නම් මොකද වෙන්නේ? ටක් ගාලා ගුණ කරලා උත්තරේ ගන්න පුළුවන්. එහෙම නේද? එතකොට මන් දුන්නොත් ගාණක් ගුණ කරන්න කියලා දෙවරක් වලින් ගුණ කරන්න කියලා දුන්නොත් ඕගොල්ලන්ට දෙවරක් චක්‍රයේ පාඩම් නම් මොකද වෙන්නේ? ටක් ගාලා ගුණ කරලා උත්තර ගන්න පුළුවන්. හැබැයි දැන් හිතන්නකො මෙහෙම මම ඕගොල්ලන්ට දෙනවා ගාණක් ලියලා මේ 35න් ගුණ කරන්න කියලා. 35න් අන්න පොඩි ගැටලුවක් ඇති වෙනවා. ඇයි? අපි චක්‍ර කොච්චර පාඩම් කළත් කොතරින් නවත්තනවද සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් 12න් නතර කරගන්නවනේ. 12න් එහාට චක්‍ර නැද්ද? අපෝ තියෙනවා 13 වරක්, 14 වරක්, 15 වරක්, 16 වරක්. මේක ඉවරයක් නැහැනේ. ඉතින් දැන් ඔක්කොම පාඩම් කරන්න ගියොත් පාඩම් කරලා ඉවරෙකුත් නැහැනේ නේද? ඒ නිසා සාමාන්‍යයෙන් අපි පාඩම් කරවන්නේ 12 වරක් දක්වා විතරයි. දැන් ඇත්තම දේ නම් 10 වරක් දක්වා තිබ්බත් ඇති. අපි සාමාන්‍යයෙන් 12 වරක් වෙනකම් පාඩම් කරනවා. හරි. දැන් ගුණ කරන්න තියෙන්නේ 35න්නේ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි? දැන් 35 වරක් චක්‍රයක් අපි පාඩම් කරලා නැහැ. අන්න ඔය වගේ ගාණක් ලැබුණොත් දරුවනේ එකපාර හදන්න බෑ. ඇයි දැන් අපි චක්‍ර පාඩම් කළාට අපි ඔක්කොම චක්‍ර පාඩම් කරන්නේ නැහැනේ. ඒ නිසා දැන් හිතන්නකො 10න් පස්සේ ඉලක්කම් 2ක් තියෙන සංඛ්‍යාම කොච්චර තියෙනවද? 11 12 13 14 15 16 ඔහොම ගිහිල්ලා 99 වෙනකම්ම තියෙන ඉලක්කම් 2ක් තියෙන සංඛ්‍යා. එතකොට ඔය මොකක් හරි සංඛ්‍යාවකින් ගුණ කිරීමක් කරන්න આવොත් දැන් අපිට කියනවා 78න් ගුණ කරන්න කියලා. මොකද වෙන්නේ? එතකොට 78 වරක් චක්‍රයක් අපි පාඩම් කරලා නැහැනේ. එතකොට දැන් ඕගොල්ලෝ පාඩම් කරලත් නැහැ, මම පාඩම් කරලත් නැහැ. ඉතින් එහෙම පාඩම් කරන්න බැහැනේ නේද? හැම චක්‍රයක්ම. එතකොට එහෙනම් ඒ වගේ ඒවා හදන්න මොකක් හරි වෙන ක්‍රමයක් තියෙන්න ඕන නේද? නැත්නම් ඉතින් ගුණ කරන්න බැහැනේ. අන්න ඒ ගැන තමයි දැන් අපි ඉගෙන ගන්න හදන්නේ. හරිද? මෙන්න හොඳට බලා ගන්න කොහොමද මේක කරන්නේ කියලා. දැන් මේ දේ ඕගොල්ලන්ගේ සමහරු ඉගෙනගෙන ඇති. හැබැයි ඒ ක්‍රමේ විතරයි. ඇයි එහෙම කරන්නේ කියලා ඕගොල්ලන්ට අවබෝධයක් නැතුව ඇති සමහර විට. ඒ හින්දා ඔන්න මම ක්‍රමෙත් උගන්වනවා. ඇයි එහෙම කරන්නේ කියලාත් උගන්වනවා. එතකොට හොඳට අහගන්න. හරි? අපි හිතමු දරුවනේ ඕගොල්ලන්ට ගාණක් ලැබෙනවා 125 කියන සංඛ්‍යාව ගුණ කරන්න කියලා 35න්. 35න් 125 ගුණ කරලා උත්තරේ හොයන්න කියලා ඔන්න දැන් ගාණක් ලැබිලා තියෙනවා. හරි. දැන් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමා අපිට 35 වරක් බෑ. හරිද? ඕකනේ ප්‍රශ්නේ. දැන් 35 වරක් මොනවද නේද? සමහරොන්ට මේ 7 වරක් 8 වරක් 9 වරකුත් බැරි එකේ. ඒතකොට 35 වරක් මොනවද? ඒව කොහොමද බෑනේ. එතකොට
දැන් 35න් එකපාර මේක ಗುಣ කරගන්න ඔන්න බෑ. දැන් මේ 35 වරක් 5 බලලා උත්තරේ දාලා එහෙම ಗುಣ කරන්න බෑනේ. ඉතින් අපි 35 වරක් පාඩම් කරලා නැහැ. එහෙනම් දැන් මොකක් හරි වෙන ක්‍රමයක් මේකට හදාගන්න ඕනේ උත්තරේ ගන්න නම්. ඒක මෙන්න මෙහෙමයි දරුවනේ වෙන්නේ. හරිද? හොඳට අහගන්න. මෙන්න මේ වගේ ඉලක්කම් එකකට වඩා වැඩි සංඛ්‍යාවකින් ಗುಣ කරන්න දුන්නොත් ගානක්. දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ දරුවනේ ඉලක්කම් දෙකක් තියෙන සංඛ්‍යා ගැන තමයි මූලිකව. හරිද? අපි ඉලක්කම් 3 සංඛ්‍යාත් ඉස්සරහට ಗುಣ කරනවා. ඒවත් ඉතින් මේ වගේම තමයි. අපි ඉලක්කම් දෙකක් ගැන ඉස්සෙල්ලා කතා කරගමුකෝ. ඔන්න දැන් මේ වගේ සංඛ්‍යාවකින් ಗುಣ කරන්න දුන්නාම අපිට කරන්න පුළුවන් ලේසිම ක්‍රමවේදය තමයි ලේසිම වැඩේ තමයි මේ ಗುಣ කරන්න දුන්නු සංඛ්‍යාවේ එක් ඉලක්කමින් නිරූපණය කරන අගයක් තියෙනවනේ. අර අපි ඉගෙන ගත්තේ දෙවෙනි පාඩමේ නිරූපිත අගය කියලා එකක්. අන්න ඒ නිරූපිත අගයෙන් දරුවනේ වෙන වෙනම මේ සංඛ්‍යාව ಗುಣ කරනවා. වෙන වෙනම ಗುಣ කරන්නේ. මේ එක ස්ථානයේ ඉලක්කම තියෙනවනේ. එයාට අදාළ නිරූපිත අගයෙන් එකපාරක් ಗುಣ කරනවා. ඊළඟට 10 ස්ථානයට අදාළ ඉලක්කම තියෙනවනේ. ඒ කියන්නේ 3 ඉලක්කම එයාට අදාළ නිරූපිත අගයක් තියෙනවනේ. ඒ අගයෙන් ආයේ මේ සංඛ්‍යාව ಗುಣ කරනවා. ඔහොම වෙන වෙනම ಗುಣ කරාම එනවනේ උත්තර දෙකක්. දැන් උත්තර දෙකක් එනවනේ දෙන්නෙක්ගෙන් ಗುಣ කළානේ. අන්නේ උත්තර දෙක එකතු කරනවා. එකතු කළාම අපිට මේ මුළු ගානේ අවසාන පිළිතුර හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ 35න්ම ಗುಣ කළා නම් එන උත්තරේ හොයාගන්න පුළුවන්. මම තවත් සරල කළොත් 5ට අදාළ අගයෙන් මුලින් ಗುಣ කරලා 3ට අදාළ නිරූපිත අගයෙන් ඊළඟට ಗುಣ කරලා ඒන උත්තර දෙක එකතු කළා නම් 35න් ಗುಣ කරාම ලැබෙන උත්තරේ එනවා. හරිද? ඔන්න ඕක තමයි අපි කරන ක්‍රමය. දැන් බලමු ඕක කරන්නේ කොහොමද කියලා. මෙන්න බලන්න. දැන් අපිට දීලා තියෙන්නේ දරුවනේ 35න් ಗುಣ කරන්න කියලානේ. 35න් ಗುಣ කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. අපි බලන්න ඕනේ මේ සංඛ්‍යාවේ නිරූපිත අගය කොහොමද වෙන්නේ කියලා. මෙන්න හොඳට අහගන්න. නිරූපිත අගය කොහොමද කියලා බලමු. අපි ගත්තොත් දරුවනේ 5 ඉලක්කම 5 ඉලක්කමේ නිරූපිත අගය කීයද? බලන්නකො මේක එක ස්ථානයේනේ. එතකොට එක ස්ථානයේ තියෙන්නේ කීයේවද? එක ස්ථානය. එකේවනේ තියෙන්නේ. එතකොට එකේව කීයක් තියෙනවද? එකේව 5ක් තියෙනවා. එහෙනම් මේ 5 ඉලක්කමේ නිරූපිත අගය දරුවනේ 5යි. හරිද? 5 ඉලක්කමේ නිරූපිත අගය 5යි. එහෙනම් අපිට ඉස්සෙල්ලාම මේ සංඛ්‍යාව ಗುಣ කරන්න ඕන කීයෙන්ද? 5න් තමයි ಗುಣ කරන්න ඕනේ. ඉස්සෙල්ලාම 5න් ಗುಣ කරන්න ඕනේ. ඊළඟට 3න් නිරූපිත අගය කීයද? 3න් දරුවනේ 3න් නිරූපිත අගය 3න් නිරූපිත අගය 3යිද? නැහැ. 3 කියන්නේ දරුවනේ 10 ස්ථානයේනේ. 10 ස්ථානයේ තියෙන්නේ 10 ඒවා. 10 ස්ථානයේ තියෙන්නේ 10 ඒවා. එතකොට මෙතන 10 ඒවා කීයක් තියෙනවද? 10 ඒවා 3ක් තියෙනවා. 10 ඒවා 3ක්. එතකොට 10 ඒවා 3ක් කියන්නේ කීයක්ද? 30ක්. එතන නිරූපිත අගය 30. එතකොට දරුවනේ එහෙනම් මේක 35 කියලා කියවන්නේ ඕකනේ. මෙතෙන්දි 5යි නිරූපිත අගය, මෙතෙන්දි 30යි 5යි තමයි කීයද? 35ක් උනේ. එතකොට එහෙනම් දෙවණියට ಗುಣ කරන්න ඕනේ කීයෙන්ද? 30න් ಗುಣ කරන්න ඕනේ. 30න් ಗುಣ කරන්න ඕනේ. එතකොට කෙනෙක් බලයි මේ මොනවද මේ කියන්නේ? දැන් 35න් ಗುಣ කරන්න බෑ කියලා මෙන්න ආවා මේ ලේසි ක්‍රමයක් හොයාගෙන දැන් 30න් ಗುಣ කරන්න වෙලානේ. ඉතින් 30 වරකුත් බෑනේ කියලා. ඔව් ඒකත් ඇත්ත තමයි. හරිද? 30 වරක් වලින් ಗುಣ කරන එකත් ප්‍රශ්නයක් තමයි. හැබැයි දරුවනේ මේ 30 හැදිලා තියෙන්නේ කොහොමද? මේ 30 හැදිලා තියෙන්නේ 10 ඒව 3කින්නේ. මේ 30 හැදිලා තියෙන්නේ 10 ඒව 3කින්නේ. හරිද? එතකොට අපිට 30න් ಗುಣ කරනව වෙනුවට ලේසි ක්‍රමයක් උපයෝගී කරගන්න පුළුවන්. ඒ තමා 3න් ಗುಣ කරනවා. හරිද? 3න් ಗುಣ කරනවා. ඊළඟට දැන් ඒන උත්තරේ 10 ගුණාකාරයක් කරන්න අගට දානවා බිඳුවක්. දැන් 10 ගුණාකාර වල හොඳට හිතලා බලන්නකෝ. හැම සංඛ්‍යාවකම අගට බිඳුවක් නේ දෙන්නේ. 10 වරක් 1 10යි. 10 වරක් 2 20යි.
10 වරක් 3 30යි. 10 වරක් 4 40යි. 10 වරක් 5 50යි. බලන්නකො හැම එකේම අගට බිඳුවක්නේ. එතකොට දරුවනේ මේ 30න් ಗುಣ කරනවා වෙනුවට අපි කරන වැඩේ තමයි 3න් ಗುಣ කරනවා. 3න් ಗುಣ කරලා අගට බිඳුවක් දා ගන්නවා. එතකොට 30න් ಗುಣ කළා වගේ තමයි. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔහොම අර එක් එක් ඉලක්කමේ නිරූපිත අගයෙන් දරුවනේ වෙන වෙනම ಗುಣ කරන්න ඕනේ. දැන් මෙන්න බලන්න ಗುಣ කරන විදිහ. ඉස්සෙල්ලාම අපි ಗುಣ කරන්න ඕනේ කාගෙන්ද? 5න්. 5න් ಗುಣ කරනවා. මෙන්න බලන්න. 5 වරක් 5 25යි. 5 දැම්ම එකක් ඉතුරුයි. 5 වරක් 2 10යි. 10යි මේ ඉතුරු එකයි 11යි. 11 එක දැම්ම ආයෙත් එකක් ඉතුරුයි. 5 වරක් 1 5යි. 5යි මේ ඉතුරු එකයි 6යි. ඔන්න 5න් ಗುಣ කළා. ඊළඟට දරුවනේ ಗುಣ කරන්න ඕනේ 3ෙන් තමයි. හැබැයි හරියම ඉලක්කම කීයෙන්ද ಗುಣ කරන්නේ? 30ෙන් ಗುಣ කරන්න ඕනේ. 30ෙන් ಗುಣ කරන්න ඕනේ. අපි කරන්නේ මොකද්ද? 3ෙන් ಗುಣ කරලා අගට බිඳුවක් දානවා. අන්න ඒක තමයි ඕගොල්ලන්ට පහේ පන්තියේදී මේ වගේ එකක් ಗುಣ කරද්දි කිව්වා නේද? දෙවෙනි සංඛ්‍යාවෙන් ಗುಣ කරන්න කලින් අගට බිඳුවක් දාන්න කියලා. හරිද? එහෙම කිව්වේ දරුවනේ ඔන්න ඔය හේතුව හින්දා. මොකද ඇත්තම දේ තමයි ඕක ಗುಣ කරන්න ඕනේ 30ෙන්. කීයෙන්ද ಗುಣ කරන්න ඕනේ? 30ෙන් ಗುಣ කරන්න ඕනේ. හැබැයි දැන් 30ෙන් ಗುಣ කරන එක අමාරු නිසා තමයි අපි අර ඒ සංඛ්‍යාවෙන් ಗುಣ කරලා ඒක දැන් 30 කියන එක හැදිලා තියෙන්නේ 10 ගුණාකාර වලින්නේ. 10 ගුණාකාරයක් කරන්න අගට බිඳුවක් දානවා. ඒකයි අගට බිඳුවක් දාන්න කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට අපි 30ෙන් ಗುಣ කරන එක ලේසියෙන්ම කරන විදිය තමයි ඉස්සෙල්ලාම දරුවා අගට බිඳුවක් දාගන්නවා. හරිද? අගට බිඳුවක් දාගන්න. ඒ කියන්නේ මේ 30 බිඳුව තමයි දාගන්නේ. දාගෙන 3ෙන් ಗುಣ කරනවා. හරිද? මම ඒක වෙනින් පාටකින් ලිව්වේ ඒකයි. දැන් 3ෙන් ಗುಣ කරන්න. එතකොට මේ 3 වරක් 5 3 වරක් 5 15යි. 5 දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි. 6යි මේ ඉතුරු එකයි 7යි. 3 වරක් 1 3යි. ඔන්න ඔහොම එකක් එනවා. ඒ කියන්නේ මේ 3ෙන් ගුණ කරාම ආවේ 375 අගට බිඳුව දැම්මනේ. එතකොට මේ 30ෙන් ගුණ කරාම එන උත්තරේ තියෙන්නේ 3750යි. දැන් දරුවනේ මෙන්න මේ දෙන්නව එකතු කරා නම් අන්තිම උත්තරය ලැබෙනවා. 5යි බිඳුවයි එකතු වුණොත් 5මයි. 1යි 5යි එකතු වුණොත් 6යි. 6යි 7යි එකතු වුණොත් 13යි. 3 දැම්මා එකක් ඉතුරුයි. එකක් ඉතුරු වෙනවා. ඒ 1යි මේ 3යි එකතු වුණාම කීයද? 4යි. ඔන්න එනවා මේ දෙන්න ගුණ කරාම ලැබෙන උත්තරේ. මොකද්ද මේ දෙන්න ගුණ කරාම ලැබෙන උත්තරේ? මේ දෙන්න ගුණ කරාම ලැබෙන උත්තරේ තමයි 4365යි. පැහැදිලි වුණාද මේක හදන විදිහ? හරිද? මෙන්න මම අවසාන වශයෙන් ආයේ මේ ගාන පැහැදිලි කරනවා. 35න් ගුණ කරන්න තියෙන්නේ. එතකොට දරුවනේ මේ වගේ ඉලක්කම් දෙකකින් ගුණ කරන අවස්ථාවක අපිට තියෙන ලේසිම ක්‍රමය තමයි ඒ ස්ථානයේ නිරූපිත අගයෙන් වෙන වෙනම ගුණ කරලා ඒන උත්තර දෙක එකතු කරගන්නවා. එතකොට අපිට අන්තිම උත්තරේ හොයාගන්න ලේසි. හරිද? එතෙන්දී නිරූපිත අගයෙන් ගුණ කරන්න ඕනේනේ. එතකොට අපි බැලුවොත් මේ පහෙන් නිරූපිත අගය කෙලින්ම පහම තමයි. මොකද ඒක එක ස්ථානයේනේ. එතකොට අපි කෙලින්ම මුලින්ම ගුණ කරන්නේ ඒ ඉලක්කමෙන්මයි. පහෙන්ම ගුණ කරනවා. එතකොට පහෙන් ගුණ කරාම ආවා 600 කීයද? 615ක් ආවා. 615යි. හරිද? එතකොට ආනේ දරුවෝ මෙතන 625ක් එන්න ඕනේ. මේ මෙතන එකක් නෙමෙයිනේ මුලින්ම 5 අර 5 25යි දෙකක් ඉතුරු වෙනවානේ. 625ක් එන්න ඕනේ. ඔන්න ඔහොම එන්න ඕනේ. සෝරි එතන වැරද්දක් වුණා. එතකොට දරුවනේ මුලින්ම පහෙන් ගුණ කරනවා. පහෙන් ගුණ කරාම ආවනේ 625ක්. 625ක් ඊළඟට 10 ස්ථානයේ නිරූපිත ඉලක්කමෙන් තමයි නිරූපිත අගයෙන් තමයි ගුණ කරන්නේ. එතකොට 10 ස්ථානයේ තියෙන්නේ 10 ගුණාකාර. එතකොට 10 ඒවා 3ක් තියෙනවා මෙතන නම්. එතකොට 30ක්. එතකොට 30ෙන් තමයි ඊළඟට ගුණ කරන්න ඕනේ. ඊළඟට ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 30ෙන්. හැබැයි ප්‍රායෝගිකව 30ෙන් ගුණ කරන එකත් අපිට අමාරුයිනේ. එතකොට අපි කරන්නේ
30 කියන කෙනා 10 ගුණාකාර විදිහට සැලකුවොත් අපිට පුළුවන් 3න් ගුණ කරලා ඊළඟට ඒක 10 ගුණාකාරයක් කරන්න. 10 ගුණාකාරයක් කරනවා කියන්නේ අගට බිංදුවක් යදුවා නම් ඒක 10 ගුණාකාරයක් වෙනවා. ඒ හින්දා අපි කරන්නේ 30න් ගුණ කරනවා වෙනුවට අගට බිංදුවක් දාලා කීයෙන් ගුණ කරනවද? 3න් ගුණ කරනවා. එතකොට ගුණ කළාම දරුවනේ එනවා මෙතන 375ක්. ඒතර අග ඉලක්කම නිසා ඒක 3750ක් වෙනවා. දැන් ඔන්න ඔය සංඛ්‍යා දෙක එකතු කරාම ලැබෙන අවසාන උත්තරේ 4375යි කියලා. පැහැදිලිද? එතකොට මෙන්න මේ විදිහට තමයි සංඛ්‍යා දෙකක් තියෙන යම්කිසි නැත්නම් ඉලක්කම් දෙකක් තියෙන සංඛ්‍යාවකින් ගුණ කිරීම සිද්ධ කරන්නේ. හරිද? දැන් දරුවනේ අපි ගත්තොත් තව ගාණක් මෙන්න බලන්න මම මේක පැහැදිලි කරනවා නැවත. අපි හිතමු 257 ඕගොල්ලන්ට ගුණ කරන්න කියලා තියෙනවා කියලා දරුවනේ 25න්. අපි ගමුකෝ 23න් ලේසි කරවන්න 23න් ගුණ කරන්න තියෙනවා කියලා හිතමු. මොකද මුලින්ම කරන්නේ? මුලින්ම කරන්නේ දරුවනේ 3න් ගුණ කරනවා. 3න් ගුණ කරනවා. ඒතකොට 3 වරක් 7 21යි දෙකක් ඉතුරුයි. 3 වරක් 5 15යි 15යි මේ ඉතුරු දෙකයි 17යි 7 යෙදුවා ආයෙ එකක් ඉතුරු වෙනවා. 3 වරක් 2 6යි 6යි 1යි 7යි. ඔන්නෝම එනවා. ඊළඟට දෙවරක් වලින් ගුණ කරන්න ඕනේ. හැබැයි ඇත්තම කතාව මේක ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 20න්. මොකද මේ දෙකේ ඉලක්කමෙන් නිරූපිත අගය 20. ඒතර 20න් අපිට ගුණ කරන්න බැරි හින්දා අපි ලේසි දේ තමයි මොකද්ද? අගට බිංදුවක් දාලා දෙකෙන් ගුණ කරගන්නවා. එතකොට දෙවරක් 7 14යි 4 දැම්මා එකක් ඉතුරුයි. දෙවරක් 5 10යි 1යි 11යි එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. ඔන්න ඔහොම එනවා. දැන් දරුවනේ මේ දෙන්න එකතු කළා නම් අවසාන පිළිතුර ගන්න පුළුවන්. ඒතර 1යි බිංදුවයි එකතු වුණොත් 1මයි. මෙතන 7යි 4යි 11යි එකක් ඉතුරුයි. ඒතර මෙතන එකක් ඉතුරු වුණාම 7යි 1යි 8යි 1යි 9යි මෙතන 5යි. 5911යි. පැහැදිලිද? ඔන්න ඔහොම තමයි මේක කරන්නේ. ඉස්සෙල්ලාම ගානේ දරුවනේ මෙන්න මෙතන අර මං ඉස්සෙල්ලා දාපුත් තැන නම් පොඩි ගැටලුවක් මට ඇති වුණා ඈ. මෙතන 5 වරක් 5 25යි 5 යෙදුවා දෙකක් ඉතුරු වෙන්න ඕනේ. ඒතර මට පොඩි මේ අතපසු වීමක් වුණා. හරිද? එතකොට 5 වරක් 2 10යි 2යි 12යි ඈ. මෙන්න මෙතන දෙක ඉලක්කමක් දැන් මේකයි. හරි. ඔන්න ඔහොම තමයි මේ ගුණ කිරීම සිද්ධ කරන්නේ. එතකොට දරුවනේ දැන් ඉලක්කම් දෙකක් නෙමෙයි ඉලක්කම් 3ක් හිටියත් ඔය වගේ තමයි. දැන් ඉලක්කම් 3ක් තිබුණොත් තුන්වෙනි ඉලක්කමෙන් නිරූපිත අගය 100 ගුණාකාරයක් වෙනවනේ. ඇයි 100 ස්ථානයේ තියෙන්නේ 100 වනේ. එතකොට අපි කරන්නේ ඒ ඉලක්කමෙන් ගුණ කරලා අගට බිංදු දෙකක් දානවා. එතකොට ඒක 100 ගුණාකාරයක් වෙනවා. පැහැදිලිද? අන්න ඒක තමයි අර පොඩි පන්තිවලදී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නම් මේ ගුණ කිරීම එතෙන්දි කියන්නේ අගට බිංදුවක් දාලා ගුණ කරන්න කියලා. පැහැදිලිද ඇයි එහෙම වෙන්නේ කියලාද? හරි. එහෙනම් දැන් අපි මේක සටහන් කරගමු. සටහන් කරගෙන තව ගණන් ටිකක් මේකට හදලා බලමු. right? හරි. එහෙනම් අපි ලියමු සටහන දරුවනේ මෙන්න මෙහෙම. ලියන්න අංක 3. අංක 3. අපි එදා දැම්මනේ අංක 2 කියලා කරුණක් නේද? ඊළඟට අද ලියන්න අංක 3 කියලා. අංක 3 ලියන්න ඉලක්කම් දෙකක් සහිත ඉලක්කම් දෙකක් සහිත ඉලක්කම් දෙකක් සහිත ඉලක්කම් දෙකක් සහිත සංඛ්‍යාවකින් ඉලක්කම් දෙකක් සහිත සංඛ්‍යාවකින්
ගුණ කිරීම සංඛ්‍යාවකින් ගුණ කිරීම. හරිද දරුවනේ? දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඉලක්කම් දෙකක් තියෙන කට්ටිය ගැන විතරයි. දැන් මේ ක්‍රමේම ඉලක්කම් 3කට 4කට 5කට භාවිතා කරන්න පුළුවන්. අර අගට දාන බිංදු ගාන අර මේ මොකක්ද ස්ථානීය අගයට අනුව වෙනවා. එච්චරයි වෙන්නේ. දැන් 10 ගුණාකාර නිසා අගට එක බිංදුවක් දාලා තමයි මේ ගාන හැදෙන්නේ. ඒතර 100 ගුණාකාර වෙද්දී අගට බිංදු 2යි. පැහැදිලි ඔහොම තමයි ඉතින් වෙන්නේ ඉස්සරහට. හරි. ඒවා අපි ලොකු පන්ති වලදී ගුණ කිරීම වලට යොදා ගමු. හරි. ඕකේ යටතේ තරුවක් දාන්න ඊළඟට. හරි. තරුවක් දාලා ලියන්න මෙහෙම. මෙහිදී සංඛ්‍යාවේ එක් ඉලක්කමෙන් මෙහිදී සංඛ්‍යාවේ එක් ඉලක්කමෙන් නිරූපිත අගය මගින් වෙන වෙනම ගුණ කර ලැබෙන පිළිතුරු එකතු කර අවසන් පිළිතුර ලබාගත හැක. අවසන් පිළිතුර හරිද? ලබාගත හැක. අවසන් පිළිතුර ලබාගත හැක. හරිද? ලිව්වත් දරුවනේ. හරි. එහෙනම් ඔන්න තේරුම් ගන්න
මේ වගේ ගාණක් හදද්දී අපි කරන්නේ මොකද්ද? ඒ දීලා තියෙන සංඛ්‍යාවේ එක් එක් ඉලක්කමෙන් වෙන වෙනම ගුණ කරනවා. හරිම දේ නම් එක් එක් ඉලක්කමෙන් කියන්නත් බෑ. එක් එක් ඉලක්කමෙන් නිරූපිත අගයෙන් වෙන වෙනම ගුණ කරනවා. ගුණ කරලා ඒන උත්තර එකට එකතු කරනවා. එතකොට අපිට අන්තිම උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් මේකේ අර ලේසි ක්‍රමයේ විදිහට තමයි අගට බිඳුවක් දාලා අර සංඛ්‍යාවෙන් විතරක් ගුණ කිරීම කරන්නේ. හරි. ඒක අපි ලියා ගමු මෙහෙම. දැන් පාට පෑනක් ගන්නකො. හරිද? පාට පෑනක් අරගෙන ඊළඟට රූලක් ඇරලා තරුවක් දාලා ලියන්න මෙහෙම. එහිදී පළමුව එක ස්ථානයේ ඉලක්කමෙන් ගුණ කරයි. එක ස්ථානයේ ඉලක්කමෙන් ගුණ කරයි. හරිද? හරි. ඊළඟට රූලක් කරලා ආයතරුවක් දාන්න. හරි. දාලා ලියන්න මෙහෙම. දෙවනුව දහය ස්ථානයේ නැත්නම් දස ස්ථානයේ හරිම වචනය. දෙවනුව දස ස්ථානයේ එහෙම ලියමු අපි. දස ස්ථානයේ ඉලක්කමෙන් ගුණ කර එහි අගට බිඳුවක් යෙදීමෙන් දෙවන පිළිතුර පහසුවෙන්
ලබා ගත හැක පහසුවෙන් ලබා ගත හැක පහසුවෙන් ලබා ගත හැක හරිද right එතකොට ඔය දෙවන ඒ කියන්නේ දසස්ථානයේ ඉලක්කමින් ගුණ කරද්දි දරුවනේ කරන්නේ අර අගට බිඳුවක් දාලා ගුණ කරනවා. ඒ කියන්නේ එතකොට අර නිරූපිත අගයෙන් ගුණ කරපු උත්තරේම තමයි එන්නේ. අගට බිඳුවක් දාපු නිසා. හරිද? එහෙම නොකළොත් මේ නිකම්ම ඒ සංඛ්‍යාව කෙලින්ම ලිව්වොත් එහෙම වර්ධිනවා. හරි? ඊළඟ ලියන්න රූලක් කරලා තරුවක් දාලා ලැබුණු පිළිතුරු ලැබුණු පිළිතුරු ලැබුණු පිළිතුරු ලැබුණු පිළිතුරු එකතු කර ලැබුණු පිළිතුරු එකතු කර අවසන් පිළිතුර එකතු කර අවසන් පිළිතුර අවසන් පිළිතුර ලබා ගත හැකිය අවසන් පිළිතුර ලබා ගත හැකිය අවසන් පිළිතුර ලබා ගත හැකිය හරිද දරුවනේ ටිකක් දිග සටහනක් ලියා ගන්න උනා හරිද එතකොට ඔන්න ඕක තමයි වෙන්නේ මේ වගේ ඉලක්කම් දෙකකින් ගුණ කරන අවස්ථාවක අපි කරන්නේ එක ස්ථානයේ ඉලක්කමෙන් ගුණ කරලා උත්තරේ ගන්නවා. ඒක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දස ස්ථානයේ ඉලක්කමෙන් ගුණ කරලා උත්තරේ ගනිද්දී ඒක හරියම නම් එයාගේ නිරූපිතගෙන්නේ ගුණ කරන්න ඕනේ. එතකොට අපි කරන්නේ අගට බිඳුවක් දාලා අර සංඛ්‍යාවෙන් ගුණ කරලා පිළිතුර ලියන. එතකොට හරි. ඊළඟට කරන්නේ මේ පිළිතුරු දෙක මොනවා කරනවද? එකතු කරනවා. එකතු කරලා අවසාන උත්තරේ ගන්නවා. හරිද? ඔන්න ඔහොම දෙයක් තමයි දරුවනේ අපි කරන්නේ. හරි. එහෙනම් දැන් හැමෝම මේ ගණන් දෙක ලියා ගන්න ඕනේ තමුන්ගේ සටහන් පොතට උදාහරණ වශයෙන්. හරිද? එතකොට දැන් ගොඩක් ලිව්වත් එක්කනේ අපි වීඩියෝ එක නතර කරලා හිමීට පැහැදිලිව මේ ගණන් දෙක ලියාගමු උදාහරණ කියලා දාලා. හරිද? මේකත් ලියා ගන්න පළවෙනි ගානට. හරිද? එතකොට වඩා හොඳින් තේරෙයි. ලියාගෙන අපි නැවත පාඩමත් එක්ක එකතු වෙමු. හරි. එහෙනම් දැන් වීඩියෝ එක නතර කරලා ටිකකට මේ ගණන් දෙක උදාහරණ විදියට ලියලා නැවත එකතු වෙන්න පාඩමත් එක්ක. හරි. දැන් ඔන්න අපි ගණන් දෙකක් ඔතෙන්ට ලිව්වනේ උදාහරණ විදියට. දැන් අපි තව ගණන් තුනක් හදලා බලමු. ගණන් තුනක්. හරිද? මේ ගණන් තුන දරුවනේ අපි දෙගොල්ලොම එකට හදමු. මාත් ඕගොල්ලොත් එක්කම හදනවා. හරිද? ඕගොල්ලොත් දැන් මං එක්කම හදන්න ඕනේ. ඒතර මම ලියනකම් ඉන්න බෑ. හරිද? මාත් එක්කමයි ලියන්නේ ගාන. හරි. ඔන්න දාගන්න උදාහරණාංක 3 කියලා. උදාහරණාංක 3. මාත් එක්කම ගාන ලියමු. 375 375 ගුණ කරන්න තියෙනවා අපි ලේසි එකක් ගමුකෝ නේද මුල්ම ගානට 25න් ගුණ කරන්න තියෙනවා 25න් හරි ලියා ගන්න ගාන හරිද හරි එහෙනම් දැන් අපි ගුණ කරන්න ගමු කාගෙන්ද මුලින්ම ගුණ කරන්නේ
පහෙන් තමා මුලින්ම ගුණ කරන්නේ. හරි. පහෙන් ගුණ කරමු ළමයි. 5 වරක් 5 කීයද? 25යි. එහෙනම් 5 යෙදුවා 2ක් ඉතුරුයි. දැන් බෝඩ් එකේ තියා බලන්න එපා. ඔයගොල්ලෝ ගාන හදා යන්න. ඊළඟට 5 වරක් 7 කීයද? 5 වරක් 7 35යි. ඉතුරුනානේ 2ක්. එතකොට 37යි. 7 යෙදුවා 3ක් ඉතුරු වෙනවා. ඊළඟට 5 වරක් 3 15යි. 15යි ඉතුරු 3යි 18යි. 18යි. ඔන්න ඒක හරි. දැන් ඊළඟට ගුණ කරන්න තියෙන්නේ දස ස්ථානයේ ඉලක්කමෙන්. ඒ කියන්නේ දෙකෙන්නේ. දෙකෙන් ගුණ කරන්න කලින් තේරුම් ගන්න ඕනේ හරිම නම් 20න් ගුණ කරන්න වෙන්නේ. ඒ නිසා බිඳුවක් දා ගන්නවා අගට. බිඳුවක් දාගෙන ගුණ කරමු. දෙකෙන්. දෙවරක් 5 කීයද? 10යි. එහෙනම් බිඳුව දැම්මා එකක් ඉතුරුයි. දෙවරක් 7 14යි. මේ ඉතුරු එකයි 15යි. 5 යෙදුවා ආයේ එකක් ඉතුරුයි. දෙවරක් 3 6යි. මේ ඉතුරු එකයි 7යි. බලන්න හරිද කියලා. දැන් දරුවනේ මේක එකතු කරනවා. එතකොට බලන්න එකතු වුණොත් මෙතන 5යි බිඳුවයි එකතු වුණොත් 5මයි. මෙතන 7යි බිඳුවයි එකතු වුණොත් 7මයි. මෙතන 8යි 5යි එකතු වුණොත් කීයද? 8යි 5යි එකතු වුණොත් 13යි. 3 යෙදුවා එකක් ඉතුරුයි. එතකොට ඒක මෙතෙන්ටනේ දෙන්න වෙන්නේ නේද? එතකොට 7යි 1යි 8යි අර ඉතුරු වෙන එකත් එක්ක 9යි. ඔන්න එනවා උත්තරේ 9375යි. බලන්න තමුන්ගේ ගාන හරිද කියලා හැමෝම. ගාන මට කලින් හරියටම හැදුවා නම් ගොඩාක් හොඳයි උන්නේ. හරි. ඊළඟට අපි ගම්මු 4 වෙනි ගාන විදිහට මෙහෙම ගාන. මාත් එක්කම ලියන්න 4 වෙනි ගාන. 512 512 ගුණ කිරීම අපි හිතමු 56 කියලා තියෙනවා. 56න් ගුණ කරන්න ඕනේ. හරි. ගාන ලියා ගමු. 512 ගුණ කිරීම 56. හරි. දැන් අපි මොකද කරන්නේ ඉස්සෙල්ලාම 6න් ගුණ කරන්න ඕනේ. 6න්. ඔන්න දැන් චක්‍ර සමහරුන්ට පාඩම් නැහැ 6 වරක් එහෙම. ඒ ඉඳ හොඳට පාඩම් කරගන්න ඕනේ 6 වරක් 2. එතකොට අපි දන්නවා 6 වරක් 2 12යි. එතකොට දෙකේ ඉලක්කම දානවා එකක් ඉතුරු වෙනවා. ඊළඟට 6 වරක් 1 6යි. මේ ඉතුරුණු එකත් එක්ක 7යි. ඊළඟට 6 වරක් 5 6 වරක් 5 කීයද? 30යි. ඔන්න 6න් ගුණ කළා. ඊළඟට ගුණ කරන්නේ දස ස්ථානයෙන්නේ නේද? එතකොට දස ස්ථානයේ තියෙන්නේ 5 හරිම නම් නිරූපිත අගය කීයක්ද? 50ක්. එහෙනම් 50න් තමයි ගුණ කරන්න ඕනේ. හැබැයි 50න් ගුණ කරන්න බැරි නිසා අපි බිඳුව දාලා අගින් 5න් ගුණ කරනවා ලේසියට. එතකොට 5 වරක් 2 කීයද? ආයෙත් 10යි. එතකොට බිඳුව දැම්මා එකක් ඉතුරු වෙනවා. 5 වරක් 1 5යි. 5යි මේ ඉතුරු එකයි 6යි. අවසානයේ එනවා 5 වරක් 5 කීයද? 25යි. 25යි. දැන් මේක එකතු කරන්න දරුවනේ. එතකොට එකතු කළොත් බලන්න 2යි බිඳුවයි එකතු වුණොත් කීයද? 2මයි. 7යි බිඳුවයි එකතු වුණොත් 7යි. බිඳුවයි 6යි එකතු වුණොත් 6මයි. 3යි 5යි එකතු වුණොත් නම් 8යි. මෙතන එනවා 2යි. උත්තරේ එනවා කීයක්ද? 28672ක් කියලා. හරි. බලන්න ඉතින් දැන් 56 වරක් ඕනේ නැහනේ. අපිට ගුණ කරලා බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. හරි. ඊළඟට තව ගානක් අපි අරන් බලමු. 5 වෙනි ගාන. අපි හිතමු 478 කියන සංඛ්‍යාව දරුවනේ ගුණ කරන්න තියෙනවා
42කින් 42කින් ගුණ කරන්න කියලා තියෙනවා. හරි. ගාන ලියා ගන්න. ගාන ලියා ගන්න. හරි. දැන් අපි ගුණ කරමු. 2කින් ගුණ කරන්න ගමු. 2 වරක් 8 16යි. 6 දැම්මා එකක් ඉතුරුයි. 2 වරක් 7 14යි. මේ ඉතුරු එකයි 15යි. 5 දැම්මා එකක් ඉතුරුයි. 2 වරක් 4 8යි. ඉතුරු එකයි 9යි. හරිද? ඊළඟට දරුවනේ අගට බිංදුව දාගන්න. ඔන්න දැන් මම වෙනින් පාටික ලියන්නේ නැහැ. මේ පාටින්ම දැම්මා බිංදුවයි. දැන් 4ෙන් ගුණ කරනවා. 4 වරක් 8 කීයද? 4 වරක් 8 32යි. 2 යෙදුවා 3ක් ඉතුරු වෙනවා. 3ක්. 4 වරක් 7 28යි. 28න් 28ට තව 3ක් එකතු වෙනවා. එතකොට 28ට 3ක් එකතු වුණාම 31යි. 31න් 1 යෙදුවා ආයේ 3ක් ඉතුරුයි. 4 වරක් 4 16යි. 16යි මේ ඉතුරු 3යි 19යි. 19යි. එතකොට දැන් 6යි බිංදුවයි එකතු වුණොත් 6මයි. 5යි 2යි එකතු වුණොත් 7යි. 9යි 1යි එකතු වුණොත් 10යි. බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 9යි මේ ඉතුරු එකයි එකතු වුණාම 10ක් හැදෙනවා ආයේ. බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 1යි 1යි 2යි. මෙන්න එන උත්තරේ 20300 20076යි. 20076ක් එනවා. ඔන්න ඔහොම තමයි දරුවනේ මේ වගේ ඉලක්කම් දෙකක් තියෙන සංඛ්‍යාවකින් අපි ගුණ කරන්නේ. හරිද? ඉලක්කම් දෙකක් තියෙන සංඛ්‍යාවකින් ගුණ කිරීම කරන්නේ ඔහොම. දැන් මම ගානක් හදලා පෙන්නන්නම් ඕගොල්ලන්ට ඉලක්කම් 3ක් තියෙන සංඛ්‍යාවකින් ගුණ කිරීමක් බලා ගන්න මේ විදිහම තමයි. හරිද? මොකක්ද සිද්ධ වෙන්නේ කියලා හොඳින් බලන්න. අපි හිතමු දරුවනේ මෙන්න මේ සංඛ්‍යාව මට ගුණ කරන්න ඕනි කියලා 125න් මෙන්න බලා ගන්න 125න් ගුණ කරන්න ඕනි. හරිද? එතකොට දරුවනේ අර වගේම තමයි ගුණ කරන්නේ. ඉස්සෙල්ලාම එක ස්ථානයේ ඉලක්කමයි 5න් ගුණ කරනවා. 5 වරක් 4 20යි. බිංදුව දැම්මා මම වෙනින් පාටික ලියන්නම්. බිංදුව දැම්ම 2ක් ඉතුරුයි. 5 වරක් 2 10යි. එතකොට ඒ 10ට මේ දෙක එකතු වුණාම 12යි. 2 යෙදුවා එකක් ඉතුරුයි. 5 වරක් 3 15යි. 15යි මේ 1යි 16යි. ඔන්න ඔහම එනවා 5න් ගුණ කරාම. හරිද? ඊළඟට ගුණ කරන්න ඕනේ දරුවනේ මෙන්න මේ දෙකේ ඉලක්කම ඉන්නේ. හරිද? එතකොට ඇත්තම කතාව ඕක දසස්ථානය. දසස්ථානයේ තියෙන්නේ 10 ඒවා. එතකොට 10 ඒවා දෙකක් කියන්නේ 20ක්. එතකොට 20ෙන් තමයි ඊළඟට ගුණ කරන්න ඕනේ. එතකොට අපිට 20ෙන් ගුණ කරන එක අමාරු නිසා කෙටි ක්‍රමයක් විදිහට ලේසි පහසු ක්‍රමයක් විදිහට අපි භාවිතා කරනවා. මොකද කරන්නේ? අගට බිංදුවක් දැම්මා 20 අගට බිංදුව දැම්මා 2ෙන් ගුණ කළා. 2ෙන් ගුණ කරනවා. එතකොට 2 වරක් 4 8යි. 2 වරක් 2 4යි. 2 වරක් 3 6යි. ඔන්න ඔය විදිහට. ඊළඟට දරුවනේ එකෙන්නේ ගුණ කරන්න ඕනේ. හැබැයි එකෙන් නෙමෙයි හරිම කෙනා කවුද? මෙතන තියෙන්නේ සියස්ථානය. සියස්ථානයේ තියෙන්නේ කීයේවද? සියස්ථානයේ තියෙන්නේ 100 ඒවා. එතකොට හරිනම් 100ෙන් ගුණ කරන්න ඕනේ. දැන් 100ෙන් ගුණ කරන එක අමාරු නිසා අපි කරන්නේ 100.2 අගට දාලා. පැහැදිලිද දැන්? 0.2 අගට දාලා එකෙන් ගුණ කරනවා. එකෙන් ගුණ කරනවා. එතකොට 1 වරක් 4 4යි. 1 වරක් 2 2යි. 1 වරක් 3 3යි. එතකොට දරුවනේ තව සංඛ්‍යාවක් තිබ්බනම් ඒක දහස් ස්ථානයේනේ. එතකොට බිංදු 3ක් දාලා තමයි ගුණ කරන්නේ. ඔහොම තමයි මේ ගණන් ඉතින් ඉස්සරහට හැදෙන්නේ. හරිද? ඊළාට මේ ටික ඉතින් එකතු කරනවා.
බිඳුවයි මේ දෙන්න එකතු වුණාම 10යි බිඳුව දැම්ම එකක් ඉතුරුයි 6යි 4යි 10යි 4යි 14යි මේ ඉතුරුණු එකයි 15යි 5 දැම්ම ආයෙත් එකක් ඉතුරුයි එතකොට 6යි 1යි 7යි 7යි 2යි 9යි මේ ඉතුරුණු එකයි 10යි බිඳුව දැම්ම ආයෙත් එකක් ඉතුරුයි ආයෙ එකක් ඉතුරුයි එතකොට 3යි මේ ඉතුරු එකයි 4යි ඔන්න එන උත්තරේ පැහැදිලිද ඉතින් දරුවනේ මේ වගේ ඉලක්කම් දෙකක් තියෙන සංඛ්‍යාවකින් විතරක් නෙමෙයි ඉලක්කම් තුනක් තියෙන හතරක් තියෙන පහක් හයක් හතක් ඕන ගානකින් ගුණ කරද්දි වෙන්නේ ඔන්න ඕක තමයි. අපි නිරූපිතගේ බලනවා ඒ නිරූපිතගේ අර අග තියෙන බිඳු ටික තියෙන්නේ ඒ බිඳු ටික දාලා අර ඉතිරි ඉලක්කමෙන් ගුණ කරනවා. හරිද? කොහොම තමයි ඉතින් හැදෙන්නේ. හරි. එතකොට ඕගොල්ලෝ මේකත් ලියා ගන්න. මේ උදාහරණයක් විදියට. දැන් කොහේ හරි තැනක ගානක් ආවොත් ඔයගොල්ලන්ට හදන්න පුළුවන් නේ. ඊළඟට මම මෙතන දානවා දරුවනේ තව ගණන් හතරක් ඕගොල්ලෝ මේ ගණන් හතර තනියෙන් ඔතෙන්ට හදන්න ඕනි. පැහැදිලිද? අපි ගමු 328 ගුණ කරන්න තියෙනවා 45න් මේ ගාන හදන්න තනියෙන්. ඊළඟට 8 වෙනි ගාන විදියට මම දෙන්නම් 246 ගුණ කරන්න තියෙනවා දරුවනේ 75න්. 9 වෙනි ගාන විදියට අපි ගමු 413 ගුණ කරන්න තියෙනවා 82න් 10 වෙනි ගාන විදියට අපි ටිකක් හදමු මේ වගේ ගානක් 425 ගුණ කරන්න තියෙනවා 325. හරිද? හරි. එහෙනම් දැන් මේ ගාන ලියා ගන්න මම මේ දාලා තියෙන ඉතුරු එව්ව නම් ඉතින් ලොකුවට දාලා නැහැ. හරිද? මේ ගාන ලියා ගන්න පුළුවන් නම් මේ ගාන තනියෙන් හදලා බලන්න. හරි ලියා ගන්නවට වඩා ඒක හොඳයි. තනියෙන් හදන්න. හරි තනියෙන් හදලා මේකත් එක්ක බලන්න පිළිතුර හරිද කියලා. එතකොට හොඳට මතක හිටිනවා. ඊළාට මේ ගණන් හතරත් හදන්න. හරි. රයිට්. එහෙනම් දරුවනේ දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක නතර කරලා ඔය ගණන් ටික හැමෝම තනියෙන් හදලා මේ කියපු කාරණේ හොඳට තේරුම් අරන් හරි නැවත ඊළඟට පාඩමත් එක්ක එකතු වෙන්න. හරි. දැන් අපි කතා කළා ගුණ කිරීමේ කොහොමද ඉලක්කම් ගාන වැඩි වෙද්දී ඒ වගේ ලොකු සංඛ්‍යා වලින් ගුණ කරන්නේ කියලා. හරිද? එතකොට ඕගොල්ලෝ මේ මන් දුන්නු ගණන් හතර මේ වෙද්දී හදලා ඇතිනේ. ඒ හදපු ගණන් ටික දරුවනේ මට ෆොටෝ එකක් ගහලා හැමෝම දාන්න ඕනේ මගේ නම්බර් එකට මේ WhatsApp හරහා තමුන් හදපු ගණන් වල ෆොටෝ එකක්. පැහැදිලිද? හරි. ඊළඟට බලන්න ගුණ කිරීම කියන කොටස තවත් ඉවර නැහැ. හරිද? ඊළඟට අපිට කතා කරන්න තියෙනවා දරුවනේ මේ සංඛ්‍යාවක් 10න් ඊළඟට 100න් ඊළඟට 1000න්. හරිද? ඔන්න ඔය කියන සංඛ්‍යා වලින් ගුණ කරද්දී ඔය වගේ සංඛ්‍යා වලින් ගුණ කරද්දී ලැබෙන උත්තරේ බොහොම පහසුවෙන් ගන්නෙ කොහොමද කියලා අපිට සාකච්ඡා කරගන්න තියෙනවා. හරිද? මෙන්න බලන්නකෝ. ඕක බොහොම පහසුයි. මම ගන්නම් උදාහරණයක් මුලින්ම මෙන්න මෙහෙම. හරිද? ඕගොල්ලෝ හතරවෙනි කොටස විදියට අපි පොඩි මාතෘකාවක් වගේ එකක් ලියන් ඉමුකෝ නේද? හතරවෙනි කොටස විදියට ලියා ගන්නකො මෙන්න මෙහෙම එකක්. ඊළඟට මම ගණන් ටික දාන්න. ලියන්න හතරවෙනි කොටස විදියට පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් ගුණ කිරීම මෙන්න මෙහෙම ලියා ගන්නකෝ හතරවෙනි කොටස විදිහට. එතකොට දරුවනේ අපිට ලේසි මේක සාකච්ඡා කරන්න. හරි? ලියා ගන්න 4 කියලා පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් ගුණ කිරීම. පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් ගුණ කිරීම.
හරි. දැන් දරුවනේ බලන්න. දැන් අපි මේ තුන් දෙනා ගැනම කතා කරන්න ඕනේ. ඕගොල්ලන්ට එකක් සාකච්ඡා කරාම තේරෙයි අනිත් දෙන්නාගෙත් මොකද්ද වෙන්නේ කියලා. මෙන් බලන්නකෝ මේ. හරි ලස්සන දෙයක් මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මම 17 ගුණ කරනවා 10යි. දැන් 10 වරක් චක්‍රය අපිට පුළුවන් අපි ගුණ කරලා බලමු. 10 වරක් 7 70යි. බිඳුව දැම්මා 7ක් ඉතුරුයි. 10 වරක් 1 10යි. එතකොට 10ට 7ක් එකතු වුනහම දරුවනේ 170යි. හරි? 17 10න් ගුණ කරාම උත්තරයක් එනවා කීයද? 170යි. බලන්න ඈ. ඊළඟට 23 ගුණ කරනවා මම 10යි. 23 ගුණ කරනවා 10යි. එතකොට බලන්න 10 වරක් 3 30යි. බිඳුව දැම්මා 3ක් ඉතුරුයි. 10 වරක් 2 20යි. 20යි 3යි 23යි. උත්තරේ එනවා 230යි. මෙන්න බලන්න තව එකක් අපි ගුණ කරමු. 54 අපි ගුණ කරමු 10න්. එතකොට දරුවනේ මේ 10 වරක් 4 40යි. බිඳුව දැම්මා 4ක් ඉතුරුයි. 10 වරක් 5 50යි. 50යි 4යි 54යි. උත්තරේ එනවා කීයද? 540යි. හරි 540යි. දැන් ඔයගලන්ට තේරෙනවද මෙතන මේ 10න් ගුණ කරාම ලැබෙන උත්තරේ කොහොමද නිකන් ඇවිල්ලා තියෙන්නේ? නිකන් සරලව ගත්තොත් නිකන් අපිට ගුණ කරන්නේ නැතුව උත්තරේ කියන්න බැයිද? පුළුවන් නේද මේ? මෙන් බලන්න දරුවනේ 17 ගුණ කරාම උත්තරේ 170යි. 23 10න් ගුණ කරාම උත්තරේ 230යි. 54 ගුණ කළාම 10න් උත්තරේ 540යි. ඕගලන්ට තේරෙනවද කිසියම් සංඛ්‍යාවක් 10න් ගුණ කරද්දී සිද්ධ වෙන්නේ ඒ සංඛ්‍යාවේ අගට බිඳුවක් යෙදිලා උත්තරේ හැදෙන එක බව. ඒ කියන්නේ 10න් ගුණ කරද්දී එන උත්තරේ හරිද? යම්කිසි සංඛ්‍යාවක් 10න් ගුණ කරාම එන උත්තරේ හැදෙන්නේ අදාළ සංඛ්‍යාවට අගට බිඳුවක් යෙදීමෙන් කියන එක ඔයගලන්ට තේරෙනවද? ඉතින් දරුවනේ මේ කියන ලක්ෂණය අපි දැනුවත් නම් අපිට 10න් ගුණ කර ඉන්න ඕනේ නැහැ. බොහොම පහසුවෙන් උත්තර ගන්න පුළුවන්. මේ බලන්න. දැන් මම උදාහරණයක් කිව්වොත් අපි හිතමු හරිද? අපි හිතමු ඕගොල්ලන්ට යම්කිසි තැනක දෙනවා මම 72 ගුණ කරන්න කියලා 10යි. එතකොට 10න් ගුණ කරද්දී ඇත්තටම මොකද්ද වෙන්නේ? අදාළ සංඛ්‍යාවේ අගට බිඳුවක් යෙදිලා උත්තරේ හැදෙනවා. මේ එතකොට 72 10න් ගුණ කරොත් අනිවාර්යෙන් දරුවනේ උත්තරේ මොකක් වෙනවද? 720ක් වෙනවා. අගට බිඳුවක් යෙදෙන එක තමයි වෙන්නේ. අගට බිඳුවක් යෙදලා උත්තරේ හැදෙනවා. හරිද? මේ බලන්න තව උදාහරණයක් මම කියන්නම්. තව උදාහරණයක් අපි ගත්තොත් දැන් අපි හිතමුකෝ 35 ගුණ කරන්න තියෙනවා කියලා 10න් 35. එතකොට දරුවනේ වෙන්නේ මොකද්ද? මේ 35 කියන සංඛ්‍යාවේ අගට බිඳුවක් ඇවිල්ලා උත්තරය හැදෙනවා. ඒතර 350යි. ඕක 10න් ගුණ කරන හැම අවස්ථාවකදීම දරුවෝ සිද්ධ වෙනවා. හරිද? ඉතින් දැන් යම්කිසි තැනක 10න් ගුණ කරන්න තියෙනවා නම් එහෙනම් දරුවනේ අපි 10න් ගුණ කර ඉන්න අවශ්‍ය නැහැ. ඕනේ නැහැ. හරිද? අපිට පුළුවන් ටක් ගාලා අපිට ගුණ කරන්න තියෙන සංඛ්‍යාව අපි බැලුවා. ඒ සංඛ්‍යාව අරන් එයාගේ අගට බිඳුවක් දැම්මා නම් අපිට ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේක හැබැයි තියෙන්නේ මේ 10න් ගුණ කරන අවස්ථාවවලදී. හරිද? එහෙනම් සංඛ්‍යාවක් 10න් ගුණ කිරීමේදී මොකද වෙන්නේ? අදාළ සංඛ්‍යාවේ අගට බිඳුවක් ඉදලා තමයි පිළිතුර හැදෙන්නේ. එතකොට ඕක මතක තියාගත්තොත් බොහොම ලේසියෙන් අපිට පිළිතුරු වලට යන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟ කාරණේ දැන් මෙතනම තව උදාහරණයක් ලියන්නම්. ඊළඟ කාරණේ අපි ගමුකෝ දැන් මේ 48 10න් ගුණ වුණොත් දරුවනේ කීයද එහෙනම් උත්තරේ වෙන්නේ? ඔව් අගට බිඳුවක් මේ යෙදෙනවා. එතකොට 480යි. 480යි. ඉතින් එහෙම වෙන්නේ මේ 10 ගුණාකාරනේ දරුවෝ 10න් ගුණ වෙනවා කියන්නේ 10 ගුණාකාරයක් වෙනවා කියන්නේ අනිවාර්යෙන් අර ඉස්සෙල්ලා කිව්වත් වගේ අගට බිඳුවක් යෙදෙනවා. ඉතින් ඔය වගේමයි 100න් ගුණ කරාම මොකක් වෙයිද? 10න් නම් 1 බිඳුවයි 100න් නම් 100ට තියෙනවනේ බිඳු දෙකක්
අගට බිංදු දෙකක් ඉදලා දරුවනේ උත්තර හැදෙන්නේ. හිතලා බලන්න. 107න් يعني 7 කියන සංඛ්‍යාව 100න් ගුණ කළොත් කීයද? 100 7ක් 700යි. 100 5ක් 500යි. 100 2ක් 200යි. තේරෙනවද? අගට බිංදු දෙකක් කියදෙනවා. එහෙනම් දරුවනේ ඔය වගේම තමා හරිද? ඔය වගේම තමා කිසියම් සංඛ්‍යාවක් ගුණ වෙද්දි 100න් හරිද? ගුණ වෙද්දි 100න් මෙන්න මේ සංඛ්‍යාවට අගට බිංදු දෙකක් යෙදিলা තමයි දරුවනේ උත්තරය හැදෙන්නේ. 23ට අගට බිංදු දෙකක් එනවා. එතකොට කීයද? 2300යි. 100න් ගුණ කරද්දී ඔය වගේ බිංදු දෙකක් යෙදিলা තමයි උත්තරේ හැදෙන්නේ. එතකොට පහසුවෙන් අපිට උත්තර ලියන්න පුළුවන්. එතකොට තව උදාහරණයක් කිව්වොත් එහෙම 17 ගුණ කළොත් 100න් කීයක් දෙන්නේ දරුවනේ? ඔව් මෙයාට අගට බිංදු දෙකක් යෙදෙනවා පිළිතුරේදී. 1700යි. එතකොට යම් කිසි තැනක අපි 54 ගුණ කළොත් 100න් මොකද වෙන්නේ? අගට බිංදු දෙකක් යෙදෙනවා. ඒ කියන්නේ 5400යි. මෙන්න මේ විදිහට තමා මතක තියාගන්න 100න් ගුණ කරද්දී පිළිතුර පහසුවෙන් ගන්න පුළුවන්. එහෙනම් 10න් ගුණ කරද්දී දරුවනේ අගට මොකද වෙන්නේ? එක බිංදුවක් යෙදිලා පිළිතුර සකස් වෙනවා. 100න් ගුණ කරද්දී අගට බිංදු දෙකක් යෙදිලා පිළිතුර සකස් වෙනවා. එහෙනම් හිතලා කියන්න. 1000න් ගුණ කරද්දී මොකක් වෙන්න ඇතිද? ඔව් 1000න් ගුණ කරද්දී අගට බිංදු 3ක් යෙදිලා පිළිතුර සකස් වෙනවා. එතකොට අපි ගුණ කළොත් දරුවෝ 1000න් මෙන්න බලන්න මේ 15 ගුණ කිරීම 1000 1000න් ගුණ කළොත් 1000ට බිංදු 3ක් තියෙනවානේ. මේ සංඛ්‍යාවට බිංදු 3ක් ඉදලා පිළිතුර සකස් වෙනවා. ඒතර එනවා 15000යි. හරි. ඊළඟට අපි 27 ගුණ කළොත් 1000න් මොකද වෙන්නේ? 27ට අගට බිංදු 3ක් යෙදෙනවා. එතකොට 27000යි. ඊළඟට අපි 63 ගුණ කළොත් 1000න් මොකද වෙන්නේ? මේ සංඛ්‍යාවට අගට බිංදු 3ක් යෙදෙනවා. ඒතර 63යි බිංදු 3යි 1000ට බිංදු 3ක් තියෙනවනේ. 63000යි. ඔන්න ඔහොම තමා දරුවනේ 10න් 100න් සහ 1000න් ගුණ කරද්දී පිළිතුරු අපිට පහසුවෙන් ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේක මතක තියාගත්තොත් ඔයගලන්ට බොහොම පහසුයි 10න් ගුණ කරන්න තියෙන තැන්වල ඊළඟට 100න් ගුණ කරන්න තියෙන තැන්වල සහ 1000න් ගුණ කරන්න තියෙන තැන්වල බොහොම පහසුවෙන් උත්තරවලට යන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් අපි පොඩි සටහනක් මේක ලියාගමු. හරි ඔක මතක තියාගන්න විතරයි තියෙන්නේ. හරිද? ඒතර ගණන් වල ප්‍රශ්න පත්‍ර වල ඔය කෙටි ප්‍රශ්න සඳහා වගේ මේ දේවල් යොදා ගන්නවා. හරිද? ඉතින් 10න් නම් අගට බිංදුවක් දැම්ම උත්තරේ එනවා. 100න් නම් බිංදු 2යි, 1000න් නම් බිංදු 3යි. ඔන්න ඔච්චරයි වෙන්නේ. හරි. අපි සටහනක් ලියාගමු දරුවනේ. ලියන්න තරුවක් දාලා මෙන්න මෙහෙම සංඛ්‍යාවක් සංඛ්‍යාවක් 10න් ගුණ කළ විට 10න් ගුණ කළ විට 10න් ගුණ කළ විට ලැබෙන පිළිතුර අදාළ සංඛ්‍යාවේ
සංඛ්‍යාවේ අදාළ සංඛ්‍යාවේ අගට අදාළ සංඛ්‍යාවේ අගට බිංදු එකක් අදාළ සංඛ්‍යාවේ අගට බිංදු එකක් යෙදීමෙන් පහසුවෙන් ලබාගත හැකිය. හරිද? එතකොට දරුවනේ 10න් ගුණ කරද්දී ඒ සංඛ්‍යාවේ අගට බිංදුවක් දාලා ඒන පිළිතුරු පහසුවෙන් ගන්න පුළුවන්. හරිද? එතකොට 100න් නම් බිංදු 2යි 1000න් නම් බිංදු 3යි. හරිද? ඒකට ලියාගමු මෙහෙම. ඊළඟට රූලේ ලියන්න. එමෙන්ම සීයෙන් ගුණ කිරීමේදී 100 කියන එක මේ ඉලක්කමෙන් දාන්න. සීයෙන් අල් නයන්නක් දාන්න අගට. සීයෙන් ගුණ කිරීමේදී අගට බිංදු දෙකක්ද දාහෙන් ගුණ කිරීමේදී අගට බිංදු තුනක්ද අගට බිංදු තුනක්ද අගට බිංදු තුනක්ද යෙදීමෙන්
පිළිතුරු යෙදීමෙන් පිළිතුරු පහසුවෙන් ලබා ගත හැකිය. පිළිතුරු පහසුවෙන් ලබා ගත හැකිය. ලබා ගත හැකිය. පිළිතුරු පහසුවෙන් ලබා ගත හැකිය. හරි. ඔන්න ඕක දරුවනේ ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ කාරණාවක්. ඕක මතක නම් බොහොම පහසුවෙන් උත්තර ගන්න පුළුවන්. 10න් ගුණ කරද්දී අපිට උත්තරේ බොහොම පහසුවෙන් ගන්න පුළුවන් ඒ සංඛ්‍යාවේ අගට බිංදුවක් යොදවනවා. 100න් ගුණ කරනවා නම් අගට බිංදු දෙකක් යොදලා පහසුවෙන් පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට 1000න් ගුණ කරද්දී මොකද වෙන්නේ? අගට බිංදු 3ක් යොදලා පහසුවෙන් පිළිතුර ගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඕක තමයි 10න් 100න් සහ 1000න් ගුණ කරද්දී සිද්ධ වන කාරණේ. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි අපිට ගුණ කිරීම ගැන කතා කරන්න තියෙන්නේ. ගුණ කිරීම අවසන්. තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? බෙදීම ගැන ඊළඟට අපි කතා කරන්න ඕනේ. හරි. දැන් ඕගොල්ලෝ ඔය කොටසට උදාහරණ වශයෙන් දරුවනේ මෙන්න මේ පළවෙනි ගණන් තුන නිල් පාටින් ලියපු ගණන් තුන මුලින් ලියා ගන්න. ඊළඟට රූලක් දෙකක් කරලා මේ කළු පාටින් ලියපු ගණන් තුන ලියා ගන්න. ඊළඟට ආය රූල් දෙකක් තුනක් කරලා රතු පාටින් ලියපු ගණන් තුන ලියා ගන්න. හරි. මුලින් 10න් ගුණ කිරීම, ඊළඟට 100, ඊළඟටයි 1000. පැහැදිලිද? හරි. එහෙනම් දැන් නැවත වීඩියෝ එක ටිකකට නතර කරලා ඕගොල්ලන්ට අවශ්‍ය කාලය අරගෙන ඔය ටික සටහන් කරගෙන නැවත පාඩමත් එක්ක එකතු වෙන්න. හරි. දැන් දරුවනේ ලියන්න මාතෘකාවක් 4. ප්‍රධාන 4 වෙනි මාතෘකාව පූර්ණ සංඛ්‍යා බෙදීම. ලියන්න මාතෘකාව පූර්ණ සංඛ්‍යා බෙදීම. පූර්ණ සංඛ්‍යා බෙදීම. හරි. දැන් බෙදීම ගැන කතා කරද්දී තරුණේ ගණිත කර්ම අතර තියෙන අපි කිව්වොත් කොහොමද ටිකක් අමාරු ගණිත කර්මයක් තමයි බෙදීම කියලා කියන්නේ. දැන් අනිත් ගණිත කර්මත් එක්ක බලද්දි හරියද? දැන් බෙදීම අමාරුයි කියනව නෙවෙයි. අනිත් ගණිත කර්මත් එක්ක බලද්දි බෙදීම කියන්නේ ටිකක් වෙනස් අනිත් ගණිත කර්ම වලට වඩා ටිකක් වැඩ තියෙන ගණිත කර්මයක්. හරියද? ඒතර මේකෙන් ගණන් හදන්න නම් අනිවාර්යයි චක්‍ර කියන එක හොඳටම පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒක ඔයගොල්ලෝ දන්නවනේ. හැබැයි මතක තියාගන්න බෙදීම තමයි ගණිතයේ හැම තැනකදීම වගේ අපිට අවශ්‍ය වෙන්නේ. හරිද? ඒ නිසා චක්‍ර මේකට උමනා වෙනවා. චක්‍ර ටික ආයෙත් කියනවා පාඩම් කරගන්න. එතකොට තමයි බෙදීම කියන එක මොකක් වෙන්නේද? පුළුවන් වෙන්නේ. හරි. දැන් දරුවනේ බෙදීම ගැන කතා කරද්දී මුලින්ම කියන්න තියෙන දේ තමයි අපිට බෙදීම කියන ගණිත කර්මයෙන් යම්කිසි පිළිතුරක් ගන්න අවශ්‍ය නම් හරිද? පිළිතුරක් ගන්න අවශ්‍ය නම් ඒකට ලේසිම දේ තමයි දීර්ඝ බෙදීමක් යොදාගෙන ගාන හදන එක. හරිද? දීර්ඝ බෙදීමක් යොදාගෙන ගාන හදන එක තමයි බෙදීමේදී අපිට තියෙන ලේසිම ක්‍රමවේදය. දීර්ඝ බෙදීම. එතකොට මේ බෙදීම කියන ගණිත කර්මයේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි හිතලා බලන්නකො මේ අනිත් හැම ගණිත කර්මයක්ම අපි කරන්නේ දීලා තියෙන සංඛ්‍යාවේ අග සිට. දැන් එකතු කිරීමක් වුණත් අපි පටන් ගන්නෙ අගින්නේ. අග දෙන්නව තමයි මුලින්ම එකතු කරන්නේ. අඩු කිරීමකදීත් මොකද කරන්නේ? අග දෙන්නව තමයි මුලින්ම අඩු කරන්නේ. ගුණ කිරීමකදීත් අගින්ම තියෙන ඉලක්කම තමයි මුලින්ම ගුණ කරන්නේ. ඒ කියන්නේ අනිත් හැම ගණිත කර්මයකදීම දරුවෝ සංඛ්‍යාවේ අගින් තමයි පටන් ගන්න. හැබැයි බෙදීම
කොහෙන්ද පටන් ගන්නෙ? සංඛ්‍යාවේ මුලින් තමයි බෙදීම පටන් ගන්නෙ. හරිද? හිතන්නකො අපි දීර්ඝ බෙදීමක් කරද්දී සංඛ්‍යාවේ මුලින් නේද පටන් ගන්නෙ බෙදන්න. ඔන්න ඕක තමයි බෙදීමක තියෙන විශේෂත්වය. හරිද? එතකොට අපි දැන් මෙතෙන්දී කතා කරන්න හදන්නේ දීර්ඝ බෙදීම සම්බන්ධයෙන්. අපි ගණන් ටිකක් හදලා බලමු. දැන් ඕගොල්ලෝ දීර්ඝ බෙදීම දන්නවා හොඳින්ම. ඒක ආයෙ මතක් කර ගැනීමක් විතරයි කරන්නේ. හරිද? මෙහෙම බෙදීම කියලා ගණිත කර්මයක් තියෙනවා කියලා. එතකොට මේකේ අලුත් කොටසක් වශයෙන් තව ওই 10න් 100න් 1000න් බෙදීම ගැන මම උගන්වන්නම්. එතකොට මේ පාඩමේ කොටස් ටික අවසන් වෙනවා. හරිද? රයිට්. බෙදීම කියන මාතෘකාව යටතේ දරුවනේ තරුවක් දාලා ඉස්සෙල්ලාම අපි පොඩි හැඳින්වීමක් ලියාගෙන ඉමු මෙහෙම. ලියන්න තරුවක් දාලා සංඛ්‍යාවක් බෙදීමට ඇති පහසුම ක්‍රමය වන්නේ දීර්ඝ බෙදීම යොදා ගැනීමයි. හරිද? රයිට්. එතකොට දීර්ඝ බෙදීම යොදා ගන්න එක තමයි මොකද්ද? පහසුම වැඩේ බෙදීමේදී. ඊළඟ ලියන්න තරුවක් දාලා මෙහෙම සංඛ්‍යාවක් බෙදීමේදී එහි මුල සිට බෙදීම සිදු කරයි. ඒ කියන්නේ දරුවනේ දැන් අපි බෙදීමක් කරද්දී සාමාන්‍යයෙන් ක්‍රමවේදය තමයි මුල ඉඳන්ුයි බෙදන්නේ. කවදාකවත් අපි අගින් බෙදීමක් පටන් ගන්නෙ නැහැ. මුල සිට සිදු කරයි. හරි. ලියාගත්තා නේද? එහෙනම් අපි දැන් හරිද? අපි එකතු වෙලා ගණන් ටිකක් හදලා බලමු. හරිද? බෙදීමට අපි මතක් කරගමු අපි ඉගෙනගත්තු දීර්ඝ බෙදීම. දීර්ඝ බෙදීමට අපි ගණන් ටිකක් දැන් එකට සාකච්ඡා කරගමු. මාත් එක්කම ඕගොල්ලොත් හදනවා. හරිද? එතකොට මේ කොටස අපිට මතක් කරගන්න පුළුවන් හරියටම කොහොමද කරන්නේ කියලා. හරිද? හරි. එහෙනම් ඔන්න දැන් මාත් එක්කම ගණන් ටික හදන්න ඕනේ. ආයෙත් කියනවා. හරි. පළවෙනි ගාන ලියාගමු අපි. පළවෙනි ගාන ලියන්න
අපි ගම්මු 524 බෙදීම 2 ලියන්න ගන්න 524 බෙදීම 2 524 බෙදීම 2 හරි නේද right අපි ලියා ගමු මේක දරුවනේ දීර්ඝ බෙදීමක් වශයෙන් මාත් එක්කම ලියා ගන්න දීර්ඝ බෙදීමක් විදියට අපි ලියා ගන්නවා පහලින් ලියමුකෝ 524 බෙදීම 2 ඔන්න ලියාගත්තා. ඔයගොල්ලෝ ලියාගත්තද? හරි නේද? හරි. දැන් අපි බෙදන්න ගමු. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකද්ද? 5ට 2 ඒවා කීයක් යනවද කියලා. ඒතර 5ට 2 ඒවා කීයක් යනවද දරුවනේ? 5ට 2 කොටවල් කීයක් තියෙනවද? දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි. 6ක් බෑනේ 5යිනේ තියෙන්නේ. එහෙනම් 3ක් ගන්න බෑ. කොච්චරද ගන්න පුළුවන්? දෙවරක් 2ක් වගේ තමයි ගන්න පුළුවන්. එහෙනම් 5ට 2 ඒවා කීයක් යනවා කියලා දානවද අපි මෙතනින් 2යි කියලා දානවා. මේ ඇඟිලි 5 ගත්තොත් මේ 5 ඇතුලේ 2 කොටවල් කීයක් තියෙන්නේ? 2යි. එකක් ඉතුරු වෙනවා. හරි. එතකොට බලන්න 2යි කියලා දානවා. දැන් මොකද කරන්නේ? ගුණ කරනවා නේද? දෙවරක් 2 කියලා. එතකොට දෙවරක් 2 කීයද? 4යි. දැන් 5න් 4ක් මොකද කරන්නේ අපි? අඩු කරනවා. අඩු කරලා දානවා 1යි. ඕකනේ බෙදීමේදී සිද්ධ වෙන්නේ. සංඛ්‍යාවකට අදාළ දැන් 2 ඒවා නම් 2 ඒවා 3 ඒවා නම් 3 ඒවා තියෙන ගාන බලනවා. ඒ ගාන ඒ සංඛ්‍යාවට ඉහළින් ලකුණු කරනවා. ලකුණු කරලා ඒ ලියපු සංඛ්‍යාවෙන් අර බෙදන සංඛ්‍යාව ගුණ කරලා ඒ ගුණය අරන් අර මුල් සංඛ්‍යාවෙන් ඒක අඩු කරනවා. ඊළඟට ගන්නවා ඒ ස්ථානයට ඊළඟ ඉලක්කම. දැන් එකක් ඉතුරු වුණානේ නේද? එතෙන්ට ගන්නවා කාවද? 2 ඉලක්කම ගන්නවා. අන්න එතකොට හැදෙනවා කීයක්ද? 12ක්. 12ක් හැදෙනවා. එතකොට 12ට අපි බලනවා 2 ඒවා. 12ට 2 ඒවා කීයක් යනවද? 2 4 6 8 10 12 නේද? දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි, දෙවරක් 5 10යි, දෙවරක් 6 12යි. එහෙනම් හරියටම 12ට යනවා 2 ඒවා කීයක්ද? 6ක් යනවා. එහෙනම් අපි දානවා 6යි. දෙවරක් 6 අපි ලකුණු කරනවා 12යි. 12න් 12ක් අඩු කළොත් දරුවනේ බිඳුවයි. ඊළඟට ගන්නවා මෙන්න මේ 4 ඉලක්කම 15ට. 4 ඉලක්කම. එතකොට මෙතෙන්ට එනවා දැන් 4ක්. 4ට 2 ඒවා කීයද? ඔව් 4ට 2 ඒවා ගත්තොත් දරුවනේ 4කට 2 ඒවා දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි. එහෙනම් 4ට 2 ඒවා කීයද? 2යි. එහෙනම් අපි දානවා 4ට 2 ඒවා 2. එතකොට දෙවරක් 2 4යි. 4න් 4ක් කීයද? බිඳුවයි. 4න් 4ක් බිඳුවයි. මතක තියාගන්න දරුවනේ මේ එන උත්තරේ තියෙන්නේ බෙදීමකදී මේ එන උත්තරයට අපි කියන්නේ ලබ්ධිය කියලා. ලබ්ධිය. හරි ලබ්ධිය කියන්නේ මෙන්න මේ එන උත්තරේට. හරිද? දැන් මෙතෙන්දී ආවේ 524 දෙකට බෙදුණොත් 262ක් නේ. ඕක තමයි ලබ්ධිය. පැහැදිලිද? ශේෂය කියලා කියන්නේ මෙන්න මෙතන ඉතුරු වෙනවනේ සංඛ්‍යාවක් අන්තිමට. දැන් නම් මෙතන නම් මේ බිඳුව ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? සමහර විට ඉතුරු වෙන්න පුළුවන්. ඕකට කියනවා ශේෂය කියලා. ශේෂය. හරිද? ওই වචන දෙකත් මතක තියාගන්න. ඕවත් ගණන් වල යෙදෙන්න පුළුවන්. හරිද? අන්න ඒ නිසා. ආයෙ දෙකත් ලියා ගන්නකො දැන්. ලබ්ධිය කියනවා උත්තරේට, ශේෂය කියනවා ඉතුරු ගානට. හරිද? මේ බෙදලා කට්ටියටත් ඉතින් නම් තියෙනවා. ඒක ඕගොල්ලන්ට එච්චර වැඩක් නෑ. මම නිකන් කියන්න. මේ බෙදන්න ගන්න සංඛ්‍යාවට කියනවා භාජ්‍ය කියලා. භාජ්‍ය. භාජනය එහෙම නෙමෙයි. භාජ්‍ය. මේ බෙදන කෙනාට කියනවා භාජකය. භාජ්‍ය සහ භාජකය. හරිද? බෙදන්න ගන්න කෙනා භාජ්‍ය. බෙදන කෙනා භාජකය. ලැබෙන උත්තරේ ලබ්ධිය. ඉතිරි වෙන ගාන ශේෂය. හරිද? ඔන්න ඔහොම ඉතින් වචන වලින් හඳුන්වනවා. ඊළඟට අපි ගමු දෙවෙනි ගාන. ඔන්න දැන් මාත් එක්කම බෙදන්න ඕනේ. මොකක්ද ගන්නෙ? අපි ගමු 729 බෙදීම 3.
හරි. ගාන ලියා ගමු දරුවනේ. 729 බෙදීම 3. ඕක දීර්ඝ බෙදීමක් විදිහට ලියා ගන්න. දීර්ඝ බෙදීමක් විදිහට. එතකොට අපි ලියා ගන්නවා 729 බෙදීම 3. හරි. අපි බෙදාගෙන යමු. 7ට 3 ඒවා. කීයක් යනවද? 7ට 3 ඒවා. 3 වරක් 1 3යි, 3 වරක් 2 6යි, 3 වරක් 3 9යි. 9ක් යන්න බෑනේ 7 පහු කරන් ගියා. එහෙනම් 3ක් බෑ. කීයද යන්න පුළුවන්? 2යි. 3 ඒවා 2යි. 3 වරක් 2 කීයද? 6යි. 3 වරක් 2 6යි. අඩු කළොත් දරුවනේ අර වගේමයි එකක් ඉතුරු වෙනවා. එකක් ඉතුරුයි. ගන්නවා ඊළඟ සංඛ්‍යාව මෙතෙන්ට. එනවා 2 ඉලක්කමක්. හැදෙනවා කීයක්ද? 12ක්. 12ට 2 ඒවා. 3 වරක් 1 3යි. 3 වරක් 2 6යි. 3 වරක් 3 9යි. 3 වරක් 4 12යි. 12ට 3 ඒවා කීයද? 4ක් යනවා. එහෙනම් දානවා 4යි. 3 වරක් 4 කීයද? 12යි. අඩු කළොත් 0යි 12න් 12. කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට ගන්නවා එහෙනම් ඊළඟ සංඛ්‍යාව 9. 9ට 3 ඒවා. 3 වරක් 1 3යි. 3 වරක් 2 6යි. 3 වරක් 3 9යි. එහෙනම් 9ට යනවා 3 ඒවා කීයක්ද? 3ක්. ඒතර 3 වරක් 3 9යි. අඩු කළොත් කීයද? 0යි. අඩු කළොත් 0යි. එහෙනම් මෙතන ලබ්ධිය 243ක් වෙනවා. 243යි. හරි. දැන් ඕවා ඉතින් ලේසි වැඩ ඈ. චක්කර මතක නම් ටක් ගාලා හදන්න පුළුවන්. හරි. අඩුපාඩු නම් ලියා ගන්න. ඊළඟට අපි ගමු තව ගානක්. මේ අංක 3. අපි ගමු මෙන්න මෙහෙම එකක් ගමුකෝ. 804 බෙදීම 6 ලියා ගන්න ගාන. 804 බෙදීම 6. 804 බෙදීම 6. හරි. දැන් දරුවනේ අපි කරන්නේ මෙන්න එහෙම ලියා ගන්නවා. 804 බෙදීම 6 කියලා දීර්ඝ බෙදීමක්. හරි බෙදමු. 8ට 6 ඒවා. 8ට 6 ඒවා. 8ට 6 ඒවා. 6 වරක් 1 6යි. 6 වරක් 2 12යි. 8 පහු කරන් ගියා නේද? එහෙනම් දෙකක් ගන්න බෑ. එකයි යන්නේ. එකයි. 6 වරක් 1 6යි. 8න් 6ක් ගියොත් ඉතුරු වෙනවා කීයක්ද? 2ක් ඉතුරුයි. ගන්නවා ඊළඟ සංඛ්‍යාව. ඒ කියන්නේ බිඳුව. හැදෙනවා කීයක්ද? 20ක් හැදෙනවා. ඊළඟට මොකද කරන්න ඕනේ දරුවනේ? 20ට 6 ඒව බලන්න ඕනේ. 20ට 6 ඒව කීයක් යනවද? 6 වරක් 1 6යි. 6 වරක් 2 12යි. 6 වරක් 3 18යි. 6 වරක් 4 24යි. 20 පහු කරන් ගියා නේද? එහෙනම් 24ක් ගන්න බෑනේ. එහෙනම් 3යි ගන්න පුළුවන්. හරිද? 3යි. එතකොට 6 වරක් 3 කීයද? 18යි. 6 වරක් 3 18යි. එතකොට 20න් 18ක් අඩු වුණොත් කීයක් ඉතුරුද ළමයි? තව 2ක් ඉතුරුයි. 2ක් ඉතුරු වෙනවා. ඊළඟට ගන්නවා ඊළඟ සංඛ්‍යාව මෙතෙන්ට. එතකොට හැදෙනවා කීයක්ද? 24ක් හැදෙනවා. 24ක්. 24ට දැන් අපි බලනවා 6 ඒවා. එතකොට 6 වරක් 1 6යි, 6 වරක් 2 12යි, 6 වරක් 3 18යි, 6 වරක් 4 24යි. එහෙනම් අන්න 6 ඒවා යනවා කීයක්ද? 4ක්. එතකොට යනවා 6 වරක් 4 24යි. 24න් 24ක් අඩු වුණොත් කීයද? 0යි. පැහැදිලිද? මෙන්න ඉතින් 6න් බෙදීම. දැන් ඉතින් දරුවනේ මේ මොන බෙදීම දුන්නත් මොනවා තියෙන්න ඕනේද? චක්කර තියෙන්න ඕනේ බෙදන්න. හරිද? චක්කර ටික පාඩම් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම ඈ. හරි. ඔන්න ඒකේ අඩුපාඩු තියෙනවා නම් ලියා ගන්න. අපි ඊළඟ ගාන විදිහට ගම්මු. ටිකක් ලොකු ගානක් ගම්මු නේද?
ආයෙ මොකටද මේ පොඩි පොඩි ගණන් හදා දෙන්නේ. මොකෝ මෙහෙම එකක්. ඉන්න ටිකක් මල් ලියනකම්. අපි බෙදමු 11න් 5324. 5324 බෙදන්න යන්නේ කීයෙන්ද? 11න් බෙදන්න යන්නේ. හරි. ලියා ගන්න ගන්න. හරි. දැන් අපි මේක ලියා ගමු දීර්ඝ බෙදීමක් විදිහට. 11 වරක් කියන චක්‍රයේ බොහෝම ලේසි නේද? ඇයි 11 වරක් 1 11යි, 11 වරක් 2 22යි, 11 වරක් 3 33යි, 11 වරක් 4 44යි ඔහොමනේ යන්නේ. හරි. පහට නෑනේ දරුවනේ 11 ඒවා. අන්න තේරුම් ගන්න මේ පහට නෑනේ 11 ඒවයි. 11 වරක් එකම 11යිනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලන්නේ දරුවනේ 53ට. 53ට තමයි 11 ඒවා බලන්නේ. 53ට. එතකොට 53ට 11 ඒවා කොච්චරක් යනවද? අපි ගත්තොත් 11 වරක් 1 11යි. 11 වරක් 2 22යි. 11 වරක් 3 33යි. 11 වරක් 4 44යි. 11 වරක් 5 55යි. 55 කියන්නේ මීට වඩා වැඩිනේ. එහෙනම් 5ක් ගන්න බෑ 4යි ගන්න වෙන්නේ. එහෙනම් 4ක් යනවා. 11 වරක් 4 දරුවනේ 44යි. ඒ කියන්නේ තව ඉතුරු වෙනවා 9ක්. දැන් ගන්නවා මෙන්න මේ ඊළඟට තියෙන දෙකේ ඉලක්කම මෙන්න මේ ඉතුරුණු 9 ළඟට. එතකොට හැදෙනවා කීයක්ද? 92ක් හැදෙනවා. 92යි. 92ට බලන්න ඕනේ 11 ඒවා. 11 වරක් 1 11යි. 11 වරක් 2 22යි. 11 වරක් 3 33යි. 11 වරක් 4 44යි. 11 වරක් 5 55යි. 11 වරක් 6 66යි. 11 වරක් 7 77යි. 11 වරක් 8 88යි. 11 වරක් 9 99යි. 99ක් යන්න බෑනේ. එහෙනම් 9ක් බෑ. කීයද යන්න පුළුවන්? 8යි. 11 වරක් 8 88යි. මෙයාට ළඟම කෙනෙක් වෙන්න ඕන අඩු කෙනෙක් වෙන්නත් එපා. ඒක 99 ගන්න බෑ. එහෙනම් 88න් නතර වෙන්න වෙනවා. එතකොට දරුවනේ මේක අඩු කරොත් මෙතන එකක් ඉල්ල ගත්තා 12න් 8ක් 4යි. 4ක් ඉතුරු වෙනවා. මෙතන 8යි. එතකොට 8න් 8ක් බිඳුවයි. 4ක් ඉතුරුයි. ඒ 4 ළඟට ගන්නවා ඊළඟ සංඛ්‍යාව 4. එතකොට හැදෙනවා කීයක්ද? 44ක්. ටක් ගාලා කියන්න පුළුවන් ඒකට නන්නේ 12 ඒවා කීයද? 11 වරක් 1 11යි 2 22යි 3 33යි 4 44යි. එහෙනම් අපිට කියන්න පුළුවන් 4ක් යනවා. 11 වරක් 4 44යි අඩු කළොත් කීයද? බිඳුවයි. අඩු කළොත් බිඳුවයි. අඩුපාඩු තියෙනවා නම් දරුවනේ ලියා ගන්න. මම ආයසරයක් ඕගොල්ලන්ට කියනවා දරුවනේ මේ දේවල් පුළුවන් වෙන්නේ ඕගොල්ලන්ට චක්කර පුළුවන් වීම මත. ඒ නිසා අනිවාර්යෙන්ම චක්කර පාඩම් කරන්නම ඕනේ මේ දේවල් පුළුවන් වෙන්න නම්. පැහැදිලිද? හරි. ඊළඟට අපි ගම්මු ටිකක් වෙනස් ගානක්. හරි. ලියන්න පස්වෙනි ගාන කියලා. පස්වෙනි ගාන විදිහට අපි ගම්මු 2244 බෙදීම 17. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන ගානක් තමයි මම මේ ගන්නෙ. 2244 බෙදීම 17. ලියා ගන්නකෝ. 2244 බෙදීම 17. හරිද? දැන් මෙන්න මෙහෙමයි. දැන් මේක දුන්නේ ගමන් මම දන්නවා බලනවා අම්මෝ 17 වරක් පාඩම් නැහැනේ. 17 වරක් පාඩම් නැහැ. දැන් මොකද කරන්නේ? ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් කමන්නේ අර ගුණ කිරීමේ වගේ මේකෙත් පුළුවන් ද දන්නේ එක සංඛ්‍යාවකින් වෙනම බෙදලා අනිත් සංඛ්‍යාවෙන් වෙනම බෙදලා හොයාගන්න කියලා. එහෙමත් බෑ දරුවනේ මෙතන නම්. හරිද? මෙතනත් එහෙම බෑ. මෙතන මේ ගාන හදනවා නම් 17 වරක් ඕනෙම තමයි. වෙන කරන්න දෙයක් නැහැ. 17 වරක් ඕනේ. කොහොමද 17 වරක් අපි ගන්නෙ? දැන් 17 වරක් අපිට මතක නැහැනේ. හරි. දැන් අපි 17 වරක් චක්‍රය හදා ගන්න ඕනේ. හරිද? මේ ගාන ඉස්සරහින්ම අපි ලියාගමු 17 වරක් චක්‍රේ. පුළුවන්. 17 වරක් 1.
නැත්තම් වෙනින් තැනක හරි ලියා ගන්න පුළුවන් ඈ. අපි ඔතනම ලියා ගමුකෝ ගානට. 17 එකක් කීයද දරුවනේ? 17යි. චක්‍රය ඕනමයි දරුවෝ බෙදන්න නම්. ඒතකොට නොදන්න චක්‍රයක් නම් ඉන්නේ ඒකේ වෙලේ ටක් ගාලා හදා ගන්න. එතකොට බෙදන්න ලේසි. 17 වරක් 2 දෙවරක් 7 14යි 4 දැම්ම එකක් ඉතුරුයි දෙවරක් 1 2යි 2යි 1යි 3යි 17 ඒවා දෙකක් කීයද 34යි ඊළඟට 17 වරක් 3 චක්‍රයේ මේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ කිහිපයක් අපි හදා ගන්නවා 3 වරක් 7 කීයද 21යි එතකොට දෙකක් ඉතුරුයි 3 වරක් 1 3යි 3යි 2යි 5යි එතකොට 17 වරක් 3 කීයද 51ක් වෙනවා 51යි ඊළඟට අපි ගන්නවා 17 වරක් 4 එතකොට 4 වරක් 7 28යි දෙකක් ඉතුරුයි 4 වරක් 1 4යි 4යි 2යි 6යි 68ක් එනවා පහක් වගේ ලියාගමු ඊළඟට 17 වරක් 5 බලනවා 5 වරක් 7 35යි 5 දැම්ම 3ක් ඉතුරුයි 5 වරක් 1 5යි 5යි 3යි 8යි 5යි 3යි 8යි 85යි ඔන්න ඔහොම දරුවනේ දැන් නොදන්න චක්‍රයක් දුන්නොත් චක්‍රේ පොඩ්ඩක් ලියා ගන්න. තව මදි වුණොත් තව ලියා ගන්න වෙනවා ඉතින්. හරිද? නැතෝ බෙදන්න බෑ. හරි. දැන් අපි බලමු මේක බෙදන විදිය. මෙන් බලන්න මේ. දෙකට නෑනේ 17 ඒවා. මුලින්ම බලනවා 22ට. 22ට 17 ඒවා. 17 ඒවා එකක් නම් 17යි දෙකක් 34යිනේ. දෙකක් යන්න බෑ. 22යිනේ තියෙන්නේ. එහෙනම් එකයි යන්න පුළුවන්. එකක් යනවා. එතකොට 17 ඒවා එකක් 17යි. 22න් 17ක් අඩු කරන්න. එතකොට 22න් 17ක් දරුවනේ අඩු කළොත් 5ක් ඉතුරු වෙනවා. 5ක්. දැන් ගන්නවා මෙන්න මේ 4 ඉලක්කම මෙතෙන්ට. හැදෙනවා කීයක්ද? 54ක්. බලන්න 54ට කීයක් ගන්න පුළුවන්ද? 51ක් දක්වා පුළුවන් නේද? එතනින් එහා වැඩිනේ. 51ක්. ඒ කියන්නේ 17 ඒවා 3ක් පුළුවන්. එහෙනම් මෙතෙන්ට යනවා 3ක්. එතකොට අපි දානවා 17 වරක් 3 කීයද? 51යි. එතකොට දරුවෝ 54න් 51ක් අඩු කළොත් 4න් 1ක් 3යි 5න් 5ක් 0යි. ඊළඟට ගන්නවා 4 ඉලක්කම මෙතෙන්ට. එතකොට හැදෙනවා 34ක්. මේ බලන්න 34ට 17 ඒවා කීයද? 2යි. 17 ඒවා දෙකක් කීයද? 34යි. අඩු කළොත් 0යි. අඩු කළොත් 0යි. පැහැදිලිද? මෙන්න මේ වගේ ඕගොල්ලෝ නොදන්න චක්‍රයකින් බෙදීමක් දුන්නොත් කරන්න ඕනේ දරුවනේ ඒ චක්‍රයේ කිහිපයක් ලියා ගන්නම වෙනවා. ඒක තමයි කරන්න තියෙන එකම දේ. හරිද? මොකද චක්‍ර ඕනේ අනිවාර්යෙන් බෙදන්න. අර ගුණ කිරීමේ වගේ එක එක්කෙනාගෙන් වෙන වෙනම ගුණ කරලා එහෙම උත්තර ගන්න ක්‍රමයක් බෙදීමට නැහැ. බෙදීමට අනිවාර්යෙන් චක්‍ර ඕනේ. ඒතකොට අපි නොදන්න චක්‍රයක් තියෙනවා නම් අපි ලියා ගන්නවා. හරිද? ලියාගෙන ඒ ලියාගත්තු චක්‍රය ඔස්සේ අපි බෙදීම කරනවා. පැහැදිලිද? හරි. මේක අඩුපාඩු තියෙනවා නම් දැන් ලියාගමු දරුවනේ. මේ චක්‍රෙත් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. ඒතකොට ඒකෙන් අරන් තමයි ඔක බෙදුවේ කියන කාරණේ නිරූපණය වෙන්න ඕනේ පොත බලද්දි. අඩුපාඩු ටික ඉක්මනින් ලියා ගමු. හරි. දැන් දරුවනේ මේකේ තව අඩුපාඩු ගොඩක් තියෙනවා නම් ඔයගොල්ලෝ වීඩියෝ එක ආපස්සට ගිහිල්ලා නතර කරන් අඩුපාඩු ටික ලියා ගන්න. මම දැන් ඔයගොල්ලන්ට දෙනවා ගණන් 5ක්. මේ ගණන් 5 ඔයගොල්ලෝ උතෙන්ට හදන්න ඕනේ. ඒතර ආයෙත් මම කියනවා නොදන්න චක්‍රයක් තියෙනවා නම් මේ වගේ චක්‍රේ ගොඩනගා ගන්න. ගොඩනගාගෙන ඊළඟට විසඳන්න. හරි? 6 වෙනි ගාන විදියට ඔයගොල්ලෝ හදන්න ඕනේ 625 බෙදීම 5 කියන ගාන. 7 වෙනි ගාන විදියට හදන්න 924 බෙදීම 6 කියන කොටස. 8 වෙනි ගාන විදියට හදන්න 1652 බෙදීම 7 කියන ගාන. 9 වෙනි ගාන තමයි 1836 බෙදීම 12. 10 වෙනි ගාන තමයි 2772 බෙදීම 21 කියන ගාන. හරි. දැන් දරුවනේ ඔයගොල්ලෝ මෙන්න මේ ගණන් 5 මේ ගණන් 5 දරුවනේ හදන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේ ගණන් 5 හදලා
ඊළඟට තව අපිට තියෙනවා පුංචි කොටසක් සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. පැහැදිලිද? හරි. එහෙනම් දැන් වීඩියෝ එක නතර කරලා ඔය ගණන් ටික හදන්න. හදලා නැවත පාඩමත් එක්ක එකතු වෙන්න. හරි. ඊළඟට දරුවනේ අපි මේ බෙදීම ගැන කතා කරද්දී ඔය 10න් 100න් 1000න් කියලා අර ඉස්සෙල්ලා උගන්වපු දේ දැනුත් යෙදෙනවා. අර වගේම කෙටි ක්‍රමයක් තියෙනවා. හරිද? මෙහෙම බලන්නකෝ. ලියා ගන්නකෝ මේ අංක 2 කියලා දාලා 10න් 100න් හා 1000න් බෙදීම කියලා. මෙන්න මේ මාතෘකාවක් ලියා ගන්න. 10න් 100න් හා 1000න් බෙදීම. 10න් 100න් හා 1000න් බෙදීම. හරි. දැන් දරුවනේ මෙතෙන්දි වෙන දේ මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. හරිද? බලා ගන්න හොඳට. දැන් මම 150 කියන සංඛ්‍යාව දරුවනේ 10න් බෙදනවා. 150. ඒතර බලන්න 15ට 10 1යි 10 වරක් 1 10යි අඩු කළොත් 5ක් ඉතුරුයි. ඊළඟට ගන්නවා බිඳුව 50ක් හැදෙනවා. 50ට 10 5යි කියලා එනවා. දැන් ඔයගොල්ලෝ මේව හදන්න යන්න ඕනේ බලා ගන්න දරුවනේ. එතකොට 10 වරක් 5 50යි අඩු කළොත් බිඳුවයි. හරිද? උත්තරය ආවේ 15යි. හොඳට බලා ගන්න. එතකොට ඊළඟට මම 230 වගේ සංඛ්‍යාවක් දරුවනේ බෙදනවා මේ 10න්. 230. එතකොට දෙකට නෑ 23ට 10 ඒවා. 23ට 10 ඒවා යනවා දරුවනේ දෙක. එතකොට 10 වරක් 2 මේ 20යි. 10 වරක් 2 20යි. එතකොට 23න් 20ක් අඩු කරොත් 3ක් ඉතුරු වෙනවා. 3ක් ඉතුරුයි. ඊළඟට ගත්තොත් මෙතෙන්ට බිඳුව හැදෙනවා 30ක්. 30ට 10 ඒවා දරුවනේ 3යි. එතකොට 10 වරක් 3 ආයෙ එනවා 30යි. එතකොට 30න් 30ක් එනවා කීයද? බිඳුවයි. 30න් 30ක් බිඳුවයි. ඊළඟට අපි ගත්තොත් තව එකක් අපි ගමුකෝ 300. 300 මම බෙදනවා 10න්. හරිද? එතකොට 3ට නෑ 30ට බලනවා. 30ට 10 ඒවා 3ක් යනවා. 10 වරක් 3 30යි. අඩු කළොත් 30න් 30ක් බිඳුවයි. ඊළඟ සංඛ්‍යාව ගන්නවා බිඳුව. එතකොට බිඳුවට 10 ඒවා බිඳුවයි. 10 වරක් බිඳුව බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් අඩු වුණොත් බිඳුවයි. හරිද? ඔන්න ඔහොම උත්තර ටිකක් ආවා. දැන් බලන්න මම මේ උත්තර ටික ලියනවා. මෙන් බලන්න පළවෙනි ගානේ මම 150 බෙදුවා 10න්. 150 බෙදුවා 10න් උත්තරය ආවේ දරුවනේ 15යි. උත්තරේ 15යි. හරිද? ඊළඟට මම දෙවෙනි ගානේ 230 බෙදුවා දරුවනේ 10න් උත්තරය ආවේ 23යි. 23යි ආවේ. ඊළඟට තුන්වෙනි ගානේ මම 300 බෙදුවා 10න් උත්තරය ආවේ 30යි. මොකද්ද වෙලා තියෙන්නේ? මතකද ගුණ කිරීමේ දරුවනේ උනේ 10න් ගුණ කරද්දි අගට බිඳුවක් ඇවිල්ලා උත්තරේ හැදුනා. මතකද? අගට බිඳුවක් ඇවිල්ලා. මෙතන උනේ මොකද්ද දන්නවද? මේ බලන්නකෝ මේ 150 බෙදුවාම උත්තරේ 15ක් වෙලා. ඒ කියන්නේ මේ බිඳුව නැති වෙලා. 230 බෙදුවාම 10න් උත්තරේ 23 වෙලා. ඒ කියන්නේ මේ බිඳුව නැති වෙලා. 300 බෙදුවාම 10න් උත්තරේ 30 වෙලා. ඒ කියන්නේ බිඳුවක් නැති වෙලා. අර ගුණ කිරීමෙම අනිත් පැත්ත වෙන්නේ. හරිද? ගුණ කිරීමෙන්දී 10න් ගුණ කරද්දි බිඳුවක් අගට එකතු වුණානේ. හරිද? බෙදීමේදී මොකද්ද වෙන්නේ? බෙදන සංඛ්‍යාවේ අගින් බිඳුවක් ඉවත් වෙලා උත්තරේ හැදෙනවා. මේ මෙතනින් බිඳුවක් අයින් වෙනවා. එතකොට උත්තරේ 15යි. මෙතනින් බිඳුවක් අයින් වෙනවා. එතකොට උත්තරේ 23යි. මෙතනින් බිඳුවක් අයින් වෙනවා. එතකොට උත්තරේ කීයද? 30යි. අන්න දරුවනේ අගට බිඳු තියෙන විශේෂයෙන් බිඳුවක්වත් තියෙන සංඛ්‍යාවක් 10න් බෙදද්දි සිද්ධ වෙන්නේ ඒ අගට පිහිටන බිඳුව ඉවත් වෙලා පිළිතුර හැදෙනවා. හැබැයි මතක තියාගන්න මේ කෙටි ක්‍රමයේ භාවිතා කරන්න නම් අනිවාර්යෙන් අගට බිඳුවක් තියෙන්න ඕනේ. හරිද?
එතකොට එහෙනම් මට කියන්න 610ට බෙදුනොත් කීයද? 610න් බෙදුනොත් දරුවනේ 610න් බෙදුනොත් 600 අගින් බිඳුවක් අයින් වෙනවා. එතකොට උත්තරේ 60යි. 450 10න් බෙදුනොත් අගින් බිඳුවක් අයින් වෙනවා. 450 බිඳුව අයින් වුණොත් කීයද? 45යි. පැහැදිලිද? ඔන්න ඕක තමයි දරුවනේ බෙදීමේදී වෙන්නේ. ගුණ කිරීමේදී බිඳුව වැඩිපුර ආවනේ. බෙදීමේදී වෙන්නේ බිඳුව අයින් වෙනවා. හරිද? එතකොට 10න් බෙදුවොත් වෙන්නේ එක බිඳුවක් අයින් වෙලා පිළිතුර හැදෙනවා. එහෙනම් හිතලා කියන්න 100න් බෙදුවොත් මොකක් වෙයිද? 100න් බෙදුවොත් බිඳු දෙකක් අයින් වෙනවා. බිඳු දෙකක් අයින් වෙලා උත්තරේ හැදෙනවා. මේ බලන්නකො. දැන් දරුවනේ අපි හරිද? මේ 7200 වගේ කෙනෙක් බෙදුවොත් 100න් අගින් බිඳු දෙකක් අයින් වෙනවා. අගින් බිඳු දෙකක්. හරිද? අගින් බිඳු දෙකක් අයින් වෙලා උත්තරේ හැදෙනවා. එතකොට කීයද උත්තරේ? 72යි. 72යි. එතකොට මේ බලන්න මේ අපි බෙදුවොත් 500 100න් බෙදද්දි මොකද වෙන්නේ? අගින් බිඳු දෙකක් අයින් වෙනවා. මේ ඔහොම. එතකොට උත්තරේ එනවා කීයද? 5යි. එතකොට අපි බෙදුවොත් 1200 100න් එතකොට වෙන්නේ අගින් බිඳු දෙකක් ඉවත් වෙනවා. මේ අගින් බිඳු දෙකක් ඉවත් වෙනවා. එතකොට උත්තරේ එනවා කීයද? උත්තරේ එනවා 12යි. පැහැදිලිද? 10න් බෙදුවොත් එක බිඳුවක් අයින් වෙනවා. 100න් බෙදුවොත් බිඳු දෙකක් අයින් වෙනවා. එහෙනම් මට කියන්න 1000න් බෙදුවොත් ඔව් 1000න් බෙදුවොත් බිඳු 3ක් අයින් වෙනවා. මේ අපි හිතමු 5000 බෙදන්න තියනවා කියලා දරුවෝ 1000න් මොකද වෙන්නේ? බිඳු 3ක් අයින් වෙනවා. අගින් බිඳු 3ක් අයින් වෙනවා. එතකොට කවුද ඉතුරු වෙන්නේ? 5. එතකොට උත්තරේ එනවා 5යි. එතකොට හිතන්නකෝ මෙන්න මෙහෙම 27000 බෙදනවා කියලා 1000න් හරිද? 27000 1000න් බෙදනවා කියලා මොකද වෙන්නේ? අගින් බිඳු 3ක් අයින් වෙනවා. අගින් බිඳු 3ක්. එතකොට උත්තරේ කීයද? 27යි. 27යි. ඊළඟට අපි ගත්තොත් එහෙම 50000 බෙදනවා 1000න් මොකද වෙන්නේ? අගින් බිඳු 3ක් ඉවත් වෙනවා. අගින් බිඳු 3ක්. එතකොට 3ක් ඉවත් වුණාම කවුද ඉතුරු වෙන්නේ? 50යිනේ. එතකොට අන්න උත්තරය හැදෙනවා කීයද? 50යි. දරුවනේ බෙදද්දි 10න් 100න් 1000න් මෙන්න මෙහෙම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද්ද වෙන්නේ? 10න් බෙදද්දි බිඳුවක් අයින් වෙලා උත්තරේ හැදෙනවා. 100න් බෙදද්දි බිඳු දෙකක් අයින් වෙලා උත්තරේ හැදෙනවා. 1000න් බෙදද්දි බිඳු 3ක් අයින් වෙලා උත්තරේ හැදෙනවා. ගුණ කිරීමේදී උනේ ඕකේ අනිත් පැත්ත නේද? 10න් ගුණ කරද්දි බිඳුවක් අලුතෙන් ආවා. 100න් ගුණ කරද්දි බිඳු දෙකක් ආවා. 1000න් ගුණ කරද්දි බිඳු 3ක් ආවා. දැන් බෙදද්දි වෙන්නේ ඒකේ අනිත් පැත්ත. 10න් බෙදුවාම එකක් අයින් වෙනවා. 100න් නම් දෙන්නෙක් අයින් වෙනවා. 1000න් නම් 3 දෙනෙක් අයින් වෙනවා. පැහැදිලිද? හරි. අපි ඕකේ සටහන ලියාගමු දරුවනේ. එතකොට ඔතනින් අපේ පාඩම අවසන් වෙනවා. හරි. ලියා ගන්න මෙන්න මෙහෙම. දකුණු පස දකුණු පස දකුණු පස දකුණු පස අගට දකුණු පස අගට දකුණු පස අගට බිඳු යෙදී ඇති දකුණු පස අගට බිඳු යෙදී ඇති බිඳු යෙදී ඇති සංඛ්‍යාවක් බිඳු යෙදී ඇති සංඛ්‍යාවක් 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 10න් බෙදීමේදී
10න් කියන එක ඉලක්කමෙන් දාන්න. 10න් බෙදීමේදී 10න් බෙදීමේදී 10න් බෙදීමේදී එහි අගින් බිඳුවක් ඉවත් වීමෙන් බිඳුවක් ඉවත් වීමෙන් පිළිතුර සෑදේ හරිද? ප්‍රධාන කාරණේ දරුවනේ මේක කරන්න නම් අනිවාර්යයෙන් සංඛ්‍යාවේ අගට බිංදු තියෙන්න ඕනේ. හරිද? බිංදු නැත්තම් කරන්න බැහැනේ. හරිද? එතකොට බිංදු නැත්තම් දශම වෙනවා. ඒක අපි ඉස්සරහා පන්තිවලදී ඉගෙන ගමු. හරිද? දැනට මතක තියාගන්න අගට බිංදු තිබ්බොත් තමයි මේක වෙන්නේ. හරිද? 10න් නම් බිංදුවක් අයින් වෙලා උත්තරේ හැදෙනවා. 100න් නම් බිංදු 2යි, 1000න් නම් බිංදු 3ක් ඉවත් වෙනවා. හරි. ලියන්න ඊළඟට අවසාන සටහන. එමෙන්ම සීයෙන් බෙදීමේදී 100න් බෙදීමේදී බිංදු දෙකක්ද දාහෙන් බෙදීමේදී 10න් බෙදීමේදී බිංදු තුනක්ද ඉවත් වීමෙන් පිළිතුර සෑදේ හරි. ඔන්න ඕක තමයි දරුවනේ සිද්ධ වෙන්නේ. 10න් බෙදද්දි බිංදුවක් ඉවත් වෙලා උත්තරේ හැදෙනවා. 100න් බෙදද්දි බිංදු දෙකක් ඉවත් වෙලා උත්තරේ හැදෙනවා. 1000න් බෙදද්දි බිංදු 3ක් ඉවත් වෙලා උත්තරේ හැදෙනවා. හරිද?
එතකොට ඕගොල්ලෝ ඉස්සෙල්ලා වගේම මෙන්න මේ උදාහරණ ටික උතෙන්ට ලියන්න ඕනේ. හරිද? මේ තුන් දෙනා මුලින්ම 10න් බෙදීම මුලින්ම ඊළඟට 100න් බෙදීම මුලින්ම ඊළඟට 1000න් බෙදීම. පැහැදිලිද? ඔන්න ඔය තුන ලියා ගන්න. ලියලා ඉවරලා දරුවනේ අවසානයේට ඔයගොල්ලෝ ගණන් වශයෙන් ඔයගොල්ලන්ගේ පෙළ පොතේ 3 4 අභ්‍යාසයයි 3 5 කියන අභ්‍යාසයයි. මෙන්න මේ අභ්‍යාස දෙක හදන්න ඕනේ. හරිද? මෙන්න මේ අභ්‍යාස දෙක හදන්න ඕනේ. ඊට අමතරව ඔයගලන්ට මන් දීලා තියෙන වැඩ පොතේ 3 වෙනි පාඩමට අදාළ අභ්‍යාස ටික හදන්න. 3 වෙනි පාඩමට අදාළව මම දාලා තියෙන අභ්‍යාස ටිකක් අන්නේ අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. පැහැදිලිද එහෙනම්? එහෙනම් මේ ටික උදාහරණ විදිහට උතෙන්ට ලියා ගන්න. මෙන්න මේ අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. ඔතනින් අපේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩම දරුවනේ අවසන් වෙනවා. ඊළඟට අපිට තියෙන කාලය කියන පාඩම ගැන සාකච්ඡා කරන්න. එහෙනම් අපි කාලය කියන පාඩම ඊළඟට ඉගෙන ගමු. හරි? රයිට්. එහෙනම් දැන් මේ ටික ලියා ගන්න අවසාන වශයෙන්.